උඩ ඔක්කොම අයලුවන් ආයුබෝවන් සර්. අයිබෝන් සර්. එතකොට මේ අද පළවෙනි වතාවට ඕගොල්ලෝ කොමර්ස් විෂය තෝරගෙන අද මගේ පන්තියට ජොයින් වෙලා ඉන්නවා මේ පන්තිය කරගෙන යන්න. දැන් වෙනදා නම් අපි පන්තිය කරගෙන ගියේ මේ විදිහට නෙවෙයි නේ. ඒක අනිත් එක තමයි පුතේ ඔයගොල්ලෝ මේ වෙනකොට මේ විෂය ස්ථිරවම තෝරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ ගැටලුවක් නැහැ. නමුත් මේ විෂය මේ කොමර්ස් එක අපි ඇයි තෝරගත්තේ කියන එක අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරමු. සමහරක් ළමයි ඉන්නවා මේ විෂය තෝරනකොට මේ මයික් එක ඕෆ් කරගන්නකෝ. ඔයගොල්ලෝ මයික් එක ඕෆ් කරගන්න. Before we go to children's part, this lesson, let's mute children relevant calculation. කොරේ හැම කෙනෙක්ම මේ මම කියන උත්සාහ කරේ මම කියන කොහොමද ඇහෙනවද? ඔතන මම කතා කරන්නේ ඇහෙනවද? ඔතන එතකොට මම කියන උත්සාහ කරේ මේ කොමර්ස් කියන විෂය මේ වාණිජ්‍ය කියන විෂය ගොඩක් ළමයි තෝරනවා මේ ගණිතය නැත්නම් විද්‍යාව අමාරුයි කියලා මේ ඒගොල්ලෝ කොමර්ස් එක තෝරන ප්‍රවණතාවයක් තියෙනවා.
නමුත් අපි තේරුම් ගන්න ඕන දේ ඔතන මේ කොමර්ස් කියන එක අපිට ඕන වෙන්නේ ගණිතය විද්‍යාව අමාරු නිසාම විෂයක් තෝරගන්නවා කියන එක නෙවෙයි. මොකද මේ ඒක අපේ ඉදිරියට යන්න තියෙන එක විකල්ප අවස්ථාවක් විතරනේ. නමුත් ඔබ දැනගන්න ඕන දෙයක් තමයි අපි ප්‍රදේශය තුළ ජීවත් වෙනකොට සාමූහික බව කියන එකක් තියෙනවනේ. සාමූහිකව එකතු වන ප්‍රවණතාවයක් තියෙන්නේ නේ. අපිට තනිකනියම අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අර දඩයම් යුගයේ වගේ කාලේ ගත්තාම ඒ ප්‍රාග්යිතිහාසික යුගයේ වගේ කාලේ ගත්තාම ඒ කාලේ තනිකනියම ජීවත් වුණා. අපිට වර්තමානයේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් මේ කාර්මික විප්ලවයේ දියුණුවත් එක්ක කර්මාන්තාංශයේ ඇතිවෙච්ච පිළිගීමත් එක්ක මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ගය ඒ හා සමාන්තරවම දියුණු වෙන පටන් ගන්නවානේ. ඒ පටන් ගන්න එකේ ප්‍රතිඵලය ක්‍රමක්‍රමයෙන් මිනිසු සාමූහිකව කටයුතු කරන්න උත්සාහ කරනවා. දැන් උදාහරණයක් ගත්තාම තනි පුද්ගල ව්‍යාපාර ක්‍රමක්‍රමයෙන් බිහි වෙනකොට ඒ තනි පුද්ගල ව්‍යාපාර වෙනුවට හවුල් ව්‍යාපාර බිහි වෙන පටන් ගන්නවා. ඒතකොට එතන අපි දකිනවා මේ සාමූහිකත්වයේ කියන අර්ථය එතන තියෙනවා. ඊළඟට එතනින් එහාට සමාගම් වගේ දේවල් ආරම්භ වෙනවා. දැන් එතකොට මේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් අපිට ඒ එක පැත්තක් නෙවෙයි. දැන් එතකොට අපිට මේ කොමර්ස් එක නැත්නම් මේ වාණිජ්‍ය කියන එක අපිට ඕන වෙන්නේ ඇයි? පොඩි තව පැත්තක් කියනවා. ඒ එක හේතුවක් තමයි අපි ප්‍රධාන වශයෙන් අපි ගමුකෝ අපේ ප්‍රදේශයේ ගමුකෝ. ඒ ප්‍රදේශයේ තුල අනිවාර්යයෙන්ම සමිතියක් තියෙනවා මරණාධාර සමිතිය ගන්නකො. ඒ හැම ප්‍රදේශයකම හැම ගමකම මේ මරණාධාර සමිතිය කියන එක තියෙනවනේ. ඒතර මේ මරණාධාර සමිතියක් ගත්තහම පොතේ ප්‍රධාන තනතුරු තුනක් තියෙනවනේ. සභාපති, ලේකම්, භාණ්ඩාගාරික කියන ප්‍රධාන තනතුරු තුනක් තියෙනවනේ. ඒ දෙහා ගිණුම් පරීක්ෂක වගේ දේවල් තියෙනවා. නමුත් ප්‍රධාන තනතුරු තුනයි තියෙන්නේ. එතකොට මේ ප්‍රධාන තනතුරු අතර උට අපි දකිනවා මේ භාණ්ඩාගාරික කියන තනතුර. මොකද එයා ගොඩක් වෙලාවට වර්ෂයක් අවසන් වෙනකොට ඒ සමිතිය ක්‍රියාකාරීත්වය විල මූල්‍යයන් ක්‍රියාකාරීත්වය මූල්‍ය ලැබීම, මුදල් ලැබීම, මුදල් ගෙවීම වගේ දේවල් ඒගොල්ලෝ අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ මූල්‍ය වාර්තාවක් කියලා එකක් ඉදිරිපත් කරනවා. මහා සභාවේ දැනගැනීම පිණිස ඒගොල්ලෝ මේ ගිණුම් වාර්තාවන් ඉදිරිපත් කරනවා. එතකොට මේ ගිණුම් වාර්තාවන් ඉදිරිපත් කරනකොට අපි දැකලා තියෙන දේ තමයි සමිතිවල දැන් ගොඩක් අය මේ වාණිජ්‍ය කියන එක දන්නේ නැහැ නේ. ඒකෝට ඒ නිසා මොකද වෙන්නේ අර සමිතියේ භාණ්ඩාගාරික ගිණුම් වාර්තාව කියනවා. නමුත් අනිත් අයට ඒක තේරෙන්නේ නැති නිසා ඒගොල්ලෝ ළඟ ඉන්න අයත් එක්ක කතා කරගෙන ඉන්නවා. ඊට පස්සේ සභාපති කියනකොට මේ වාර්තාව සත්‍ය වාර්තාවක් කියලා යෝජනා කරන්න කියලා. අර කවුරු හරි කෙනෙක් නැගිටලා මේක සත්‍ය වාර්තාවක් කියලා යෝජනා කරලා ස්ථිර කරනවා. නමුත් ඇත්තටම මේකේ ක්‍රියාකාරීත්වය ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ කුංචි දෙයක් එකක් කියන එක ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් නැහැ. අන්න ඒ වගේ අපිට ඒ සමිතිය තුළ ක්‍රියාකාරී විදියට හැසිරෙන්න මොකද අපිට මේ කොමර්ස් කියන තමයි වාණිජ්‍ය කියන එක ඕන වෙන්නේ. වාණිජ්‍ය කියන එක අපිට ඕන වෙන්නේ. දැන් ඒක විතරක්ද? මොකද ඔයගොල්ලෝ බලන්න මේ මීට කලින් අපි දැක්කා මේ දේශපාලන වේදිකාව තුළ අර භාණ්ඩාගාර බැඳුම් කර යක් ගැන කියවුණානේ. භාණ්ඩාගාර බැඳුම් කර කියලා මම මේ මහදාවාලේ ඇතිවෙච්ච කියන ඔය මහ බැංකු මංකොල්ලේ ගැන කියන්නේ. ඒක අර්ථකථනය කරනවා. නමුත් බලන්න ඒ භාණ්ඩාගාර බැඳුම් කරේ කියලා කියනකොට ඔතේ ඕක හරියටම දැනගන්නේ කොමර්ස් කරන කෙනෙක් විතරයි.
නමුත් බාණ්ඩාගාර බැඳුම් කරගෙන විශාල වශයෙන් කතා කරා වුණාට පොතේ ඒ ගෙවල් වල ඉන්න හැම කෙනෙක්ම කීයෙන් කී දෙනාද ඔය ගැන දන්නේ එතකොට. ඒ කියන උත්සාහ කරේ පොතේ රටේ ලෝකේ සිද්ධ වෙන දේවල්. රටේ ලෝකේ මේ සිද්ධ වෙන දේවල් ගත්තහම ඒව හැම දෙයක්ම ආර්ථිකයත් එක්ක බැඳිච්ච දේවල් තමයි කියන්නේ. ලෝක වෙළඳපොළ අපේ වෙළඳපොළ ගත්තාම ලෝක වෙළඳපොළ ගත්තාම ලෝක වෙළඳපොළත් එක්ක බැඳිච්ච දේවල් තමයි උතන කියන්නේ. එතකොට ඒ වගේ දේවල් ප්‍රවෘත්ති වලදී කියවෙනකොට පොතේ ඒවා අපිට අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඔයාලම කල්පනා කරන්න. අවබෝධ කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. නැත්නම් අපි මාත්‍ර මොකද වෙන්නේ? අර තවත් කෙනෙක් කියනකොට පැහැදිලි කරනකොට කොමස් කර කෙනෙක් පැහැදිලි කරනකොට ඔයගොල්ලෝ පන්ති අතර කතා බහ කර ඉන්නකොට නේද? එතකොට එයා කියනකොට ඔයාට සිද්ධ වෙනවා එයා කියන දේ කට අරගෙන අහගෙන ඉන්න. ඇයි? ඔයා කොමස් කරපු ළමෙක් නෙවෙයි නා. බලන්න එතකොටත් අපි ටිකක් නිකන් විසිරෙලා වගේ යනවා නේද? ඊළඟට තමයි ඔය අවස්ථාවක් තමයි මේ කොමර්ස් කියන එක අපිට තවත් වැදගත් වෙන අවස්ථාවක් තියෙනවා. හිතන්න පුතේ මේ අපි හැකියාව අවස්ථාව යනකොට නැත්නම් අපි හිතමු ඔයා සාමාන්‍ය පෙළට මොකක් හරි වෙන කොමර්ස් හරි වෙනත් මොකක් හරි විෂයක් තියෙනවා කියන්නේ නේ ඔයා තෝරලා ඊළඟට ඔයා මොකද කරන්නේ පුතේ ඔයා යනවා උසස් පෙළට කොමර්ස් කරා අපිට මොකද ඔයා තමිල් වගේ භාෂාවක් ඔයා තේරුවා කියනවා නැත්නම් කුරලක්ෂයක් තියෙන තේරුවා කියනවා හරි නැත්නම් කොරියන් භාෂාවක් වගේ දෙයක් ඔයා තේරුවා කියනවා අපි පාඩවල කියනනේ ඕන දැන් එහෙම තෝරලා ඊළඟට ඔය උසස් පෙළට යනකොට ඔකේ උසස් පෙළේදී මොකද වෙන්නේ? උසස් පෙළේදී ඔයාලට මැත්ස් කරන්න අමාරුයි කියලා කරනවා, සයන්ස් කරන්න අමාරුයි කියලා කරනවා නම් ඔකේ ඊළඟට ඔයා තෝරන විෂය තමයි ඊළඟට ඉන්න එක තමයි කොමර්ස් කියලා කියන්නේ. දැන් එතකොට ඔයා කොමර්ස් කරන්න එතෙන්ට එනකොට ඔය තව කට්ටියක් ඉන්නවා සාමාන්‍ය පෙළ ඔයාලා වගේ කොමර්ස් කරලා උසස් පෙළට සමහර විට කොමර්ස් කරන අය ඉන්නවා. දැන් අර කොමර්ස් නොකරපු කට්ටිය උසස් පෙළට කොමර්ස් කරනකොට උට මොකද වෙන්නේ? දැන් වෙන විෂයක් කරලා උසස් පෙළ කොමර්ස් තෝරනවා. නේ? තව ඉන්නවා කට්ටිය ඔයාලා වගේ කට්ටියක්. ඒගොල්ලෝ කොමර්ස් තෝරලා සාමාන්‍ය පෙළට කොමර්ස් කරලා ඒගොල්ලෝ කල්පනා කරනවා මට මැත්ස් කරනවට වඩා මට සයන්ස් කරනවට වඩා මගේ ගමන තියෙන කොමර්ස් වලින් එනමම කොමර්ස් කරනවා. ඔය උසස් පෙළට කොමර්ස් තෝරනකොට මම කියන්නේ තව කට්ටියක් එනවනේ කොමර්ස් කරන්නේ නැතුව කොමර්ස් කරන්නේ. දැන් මොකද වෙන්නේ එතකොට? එතකොට අර කොමර්ස් නොකරපු අය සාමාන්‍ය පෙළට කොමර්ස් තෝරපු නැති අය උසස් පෙළට කොමර්ස් කරනකොට උදාර බේසික් එක නැහැ ඒගොල්ලෝගේ 10 11 ඒ සාමාන්‍ය දැනීම නැහැ. අපි දකින්න දේ තමයි ඒ සාමාන්‍ය පෙළ 10 11 සිලබස් එක තමයි 12 වසරට අරගෙන ඉන්නේ. 12 වසරට අරගෙන ඉන්නේ ඒ සාමාන්‍ය 10 11 සිලබස් එක. ඒක සාමාන්‍ය වෙනසකට තියෙන්නේ අපි 10 11 ඉගෙන ගන්නවට වඩා පොඩක් අර ගැළපිලි ප්‍රමාණයකින් වැඩි කරලා ඒ ගණන්ම එතනදී ඒගොල්ලෝ ගන්නවා. එතකොට දැන් 12 10 11 ඉගෙන ගන්න නැතුව එකපාරටම 12 වසරට කොමර්ස් කරන්න આવොත් ඔතේ අර අය වැටෙනවානේ පල්ලෙහාට. ඒගොල්ලෝ එතනින් ෆේල් වෙනවා නේ. හැබැයි ඒගොල්ලෝ ෆේල් උනේ ඔතේ මේ 13 වසරේ නෙවෙයි ඒකට. ඒගොල්ලෝගේ ෆේල් වීම ආවේ 13 වසරේ නෙවෙයි. ඒගොල්ලෝ ෆේල් වෙලා කියන්නේ 9 වසරේ. හරි? එයා 9 වසරේ තෝරාගත්ත විෂය එතනදී වැරද්දක් තියෙනවා. දැන් අපි සම්මානකරණ කියලා
අපි ළමයිව ගොඩාක් දැනුවත් කිරීමක් කරනවා. දැනුවත් කරාට ළමයි එකට දෙයක පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ වෙන විශ්යකට යනවානේ. නමුත් ඒකට උසස් වැඩ කරන්නේ කොමර්ස් එකේ කරනවා. බලන්න ඒතකොට කොමර්ස් කරපු කට්ටියට ලොකු අවස්ථාවක් එනවා එතනදී. කොමර්ස් නොකරපු අය ෆේල් වෙනවා. කොමර්ස් කරපු අය විශ්වවිද්‍යාල ගත්තාම යන්නේ හැකියාව තියෙනවා. අනිත් මේක පාඩම් කරනවා හරි ලේසියිද? ගොඩක් ළමයි මේ මම දැකලා තියෙනවා මේක පාඩම් කරනකොට ඔය ඉදිරියදා දේවල් පාඩම් කරනවා ඒ ඇති. මේ කොමර්ස් එකේ තව එකක් තියෙනවා. දැන් අපි හිතුවා මැත්ස් සයන්ස් කරනවා කියලා. ඒ මැත්ස් සයන්ස් කරන කෙනෙක් උසස් පෙළට මැත්ස් සයන්ස් තේරුවද එයාට එතන ඉඳලාම තියෙනවා වැඩ කරන්න. එතන ඉඳලාම තියෙනවා වැඩ කරන්න. ඒතර එයාට මහන්සි වෙලා ඒ වැඩි කරගෙන යන්න ඕනේ. දැන් අපි ගත්තොත් මේ අපිට සයන්ස් වලට කවුරුහරි මේ කේසාමාර්ථයක් ගත්තා කියලා. සාමාන්‍ය පෙළ විභාගෙට. ඒතකොට එයා ඒ සාමාර්ථය ගත්තාට පස්සේ මොකද මේ ඒ සාමාර්ථය අරගෙන උසස් පෙළට යනකොට ඒ උසස් පෙළේදී ඒ සාමාර්ථය දැනුම ඕන වෙන්නේ සතියකට වගේ ප්‍රමාණයක්. එතන එයාට ඔක්කොම ටික උසස් පෙළට ආවේනික අලුත්ම විෂය කරන තමයි යන්නේ මැත්ස් වලත් එහෙම තමයි. නමුත් කොමර්ස් වල එහෙම එකක් නැහැ. කොමර්ස් වල එහෙම දෙයක් නැහැ. නිදහසේ ඉඳගෙන මේක පාඩම් කරගෙන ගමන යන්න පුළුවන්. හැබැයි නිදහස කියනවට තරම්. දැන් අපි ගන්නවා මේ ගොඩක් අය පාඩම් කරන්න පටන් ගන්නනේ. දැන් කොමර්ස් කරන අය සාමාන්‍ය පාඩම් කරන්න පටන් ගන්නේ 11 වසරේ. 10 වසරේකුත් නෙවෙයි. 11 වසරේ මේ ජූනි වෙනකොට තමයි ගොඩාක් ළමයි මම දැකලා තියෙනවා මේ තමයි පාඩම් කරන්න පටන් ගන්නෙ මේ ජූනි වගේ. ඒකම මේගොල්ලෝ නිදහසේ ඉන්නවා. අපි ඉදිරියට වැඩි ටික කරගන්නවා. ඉතින් ඒ තරමට මේ කොමර්ස් එක හරිම පහසුයි. ඒ ඊළඟ කාරණේ තමයි දැන් පුරවැසි වගේ දේවල් අපි තෝරන එකේ කිසිම තේරුමක් නැහැ. අපිට උසස් විභාගයකට ඒක ඕනම වෙන්නේ නැහැ. දැන් ඔයාලා තේරුම් ගන්න ඕන ඔයාලට දැන් වගකීමක් කියලා එකක් ඔයාලගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා පහේ ශිෂ්‍යත්වයේ වගකීමක් ගන්නවනේ. ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ ඒක ඉවරයි නේ. ඊට පස්සේ 6 7 8 9 වෙනකන් ඔයගොල්ලෝ නිදහස් වෙනවා. හැබැයි 10ට එනකොට ඔයගොල්ලෝ ආපු ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. මොකද ඔයගොල්ලන්ට මේ අනාගතයකට තමන්ගේ ජීවනය හදාගන්න ඔත ඔයගොල්ලන්ට අවුරුදු 4ක කාලයක් ඔයගොල්ලන්ට වෙන් වෙනවා. ඉතාමත්ම වගකීම් සහිත අවුරුදු 4ක් වෙයි තියෙන්නේ. මොකක්ද? 10 11 12 13 13 11 මේ 10 11 12 මේ අවුරුදු 4 ඉතාමත්ම වැදගත් වෙනවා ඔයාලගේ ජීවිතේ. ඔයාලා ජීවිතේට තීරණ ගන්න ඕනේ හරි පරිස්සමින්. මොකද මේ 13 වසරට එනකොට ඔයගොල්ලෝ හරියාකාරව අධ්‍යාපනයේ අවුරුදු 4 අධ්‍යාපන 10 11 13 කියන මේ අවුරුදු 4 අධ්‍යාපන ඔයගොල්ලෝ අනාලිස හරියට හදාගන්නේ නැත්නම් පුතේ ඔයා උසස් පෙළෙන් ෆේල් වෙනවා නේ. ඒක ඔයාගේ උසස් පෙළ ගියා ගන්න ඔයාට කියන හැකියාව නැති වෙලා යනවා. දැන් වැරදි විෂයන් ඕගොල්ලෝ තෝරගන්නකොට ඒක බලපෑමක් ඇති කරනවනේ. ඒක දැන් තව එකක් තමයි. දැන් ඉස්සර ළමයි තමිල් තේරුවනේ. ළමයි ඉස්සර තමිල් තේරුව තෝරපු එකේ එහෙම අදහසක් තිබුණා කවදා හරි දවසකදී මම රැකියාවකට යනකොට සාමාන්‍ය කෙනෙක් මේ තමිල් කරලා තිබුණොත් ඒ රාජ්‍යාංශ රැකියාවෙන් ඒ ගන්න ඒ සාමාර්ථය ඒ විභාගෙට නිදහස් කරනවා කියලා කියනවා. ඒ නිසා මොකද වුනේ? ඒගොල්ලෝ තමිල් තේරුවා. හරිද? එතකොට මේ නමුත් මේ අලුත් චක්‍රලේඛයක් ඇවිල්ලා තියෙනවා.
ඒ අලුත් චක්‍රලේඛයට අනුව සාමාන්‍ය පෙළ තැමිල් ගාවල නැහැ. සාමාන්‍ය පෙළ තැමිල් කියන එක මේ උවමනා වෙන්නේ නැහැ දැන්. Tamanට දහස කියනවා. Taman කැමති විෂයයකට යන්නේ. දැන් කැමති විෂයක් කියන කොමර්ස් එක තෝරන්න. ඒක මෙච්චර බලන්නකෝ දැන් ළමයි ගොඩක් අය මේ තැමිල් එක තෝරනකොට උදේ ඒගොල්ලෝ ඒක සාමාන්‍ය පෙළෙන් අයින් කරනවානේ. අයින් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ වෙන විෂයකට යනවානේ. දැන් මොකද වෙන්නේ එතකොට? අන්තිමට එයාට උසස් පෙළක් නැහැ. නේ? එයාට උසස් පෙළක් නැහැ. ඊළඟට මේ එයාට එතනින් එහාට යන්න අවකාශයක් නැති වෙලා යනවා. එහෙනම් මේ අපි තැමිල් එක අපි තෝරන අපි ගොඩක් ළමයි කියනවා මේ මම ඒකට ආසයි නැත්ත. භාෂාවක් නේ. භාෂාවක් හදාරන එක හොඳයි. මම කියන්නේ ඔයාලා උනා තැමිල් වලට යම් කිසි කැමැත්තක් තිබුණා නම් ඔය එක නැති කරන්න එපා. ඔයා එක භාෂාවක් විදියට වෙනම හදාරගෙන යන්න. ඒක පන්ති කියන්නේ පන්ති වලට යන්න. දැන් මං ගාවේ ඉන්නවා ළමයි දැන් මේ ඉස්සර 11 වසරේ ළමයි 300 ගානක් මං ගාවේ ඉන්නවා. උදේ ඒකේ භාගයක් නෙමෙයි. ළමයි 100ක් 154 වගේ සංඛ්‍යාවක්. උදේ ඒගොල්ලෝ මේ අවුරුද්දේ විභාගෙ ලියලා ඒගොල්ලෝ ලබන අවුරුද්දේ තැමිල් කරනවා. දැන් ගිය අවුරුද්දේ මගේ විභාගෙ ලියපු ළමයි බහුතර ප්‍රමාණයක් ඒගොල්ලෝ මේ අවුරුද්දේ තැමිල් ලියනවා. මම ඒකට බාධා කරේ නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ පොඩි ගොඩක් අය අර තැමිල් එක තමන්ගේ සහතිකයට දාපුවා මොකද වෙන්නේ? සිංහල භාෂාව කියන එක. භාෂාව ගන්න කොච්චර කියනවද කියලා සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ඒවයි සාහිත්‍ය නේ? ඒ අතර තැමිලුත් දාගන්නවා. ඒතර ඔයාගේ අර දැනුම යම්කිසි පටු තැනකට අරගෙන එනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු නිසා මේවෙන් බේරෙන්න ඔයගොල්ලන්ට ඉදිරියේදී තමන්ට කැමති මොනවා හරි දැන් අපි හිතමු දැන් ඔයා හරි කොමර්ස් කරලා ඔයාලා කැම්පස් යන්න බැරි වුණා කියන්නකෝ. කැම්පස් යන්න බැරි වුණා. දැන් කවුරු කියනවා කවුරු අහනවා මේ හරි ඔයාට කොමර්ස් කරලා කැම්පස් යන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔතේ බැරි වුණොත් දැන් අපිට C3ක් තියෙනවා කියන්නේ. එහෙම C3ක් කියන කෙනෙකුට පුළුවන් කොමර්ස් කරලා ඔතේ මේ කැම්පස් එකක් තියෙනවා HNDA Higher National Diploma in Accountancy. මේක අවුරුදු 4ක කෝස් එකක්. මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න තියෙන අර බලන්න එතකොට අපි ඉගෙන ගන්නකොට ටික හරියට ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි. අපි හරියටම ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි. එතකොට මොකද ඉංග්‍රීසියෙන් තමයි හැම දෙයක්ම වෙන්නේ. අනිත් ඒවා දැන් ඒවා බහුකාලීනව හරි අපිට ඉගෙන ගන්න පුළුවන් එකක්. බැරි වෙන ඒවා නෙවෙයි කියන්නේ. දැන් තැමිල් කියන එක අපිට කවදාවත් කරන මාස 6කින් වගේ දැන් වර්තමානයේ කෝස් තියෙන්නේ ඉතින් මාස 6න් කරනවා කියලා. ඒකට ඒ වගේ එකකට ජොයින් වෙලා අපිට පුළුවන් මේ මේවා ඉගෙන ගන්න. නමුත් කොමර්ස් කියන එක එහෙම ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ සමහරක් ළමයි ඉන්නවා මේ ඒ 9 ගත්ත දුවේ එයාගේ අම්මයි තාත්තයි මට කියනවා දැන් උසස් පෙළ කරලා ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒ ළමයා කියනවලු සයන්ස් කරන්න බෑ කියලා. හැබැයි මගේ කොමර්ස් ආපු ළමයි. එයා කියනවා දැන් මට ආපහු මේ සයන්ස් කරන්න බෑ මට අමාරුයි. දැන් මටත් ඇවිල්ලා කියනවා ඒ දරුවා මේ මම දැන් සයන්ස් කරලා මට ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. මේ C1යි S1 ගලවන්න තියෙන්නේ. ඉතින් එයාට ඕනෙලු මේ කොමර්ස් කරන්න. ඉතින් අපි කියන්නේ ඉතින් මේක මුලින්ම තේරුම් ගත්තේ නැත්තේ ඇයි කියන එක නේ. ඒතර මේවා හරි වැදගත්. එකක් සමාජයක
සමාජීය කරුණු වශයෙන් මේවා අපි ඉගෙන ගන්නකොට අපිට සමාජයත් එක්ක කරුණු දැනගන්න අපිට කියාවටි අපිට තොරතුරු දැනගැනීම අපිට අවශ්‍යතාවය තියෙනවා මේ ඒ තොරතුරු වල ගොඩාක් දුරට අර්ථකථනය කියන අර මම ඉස්සර කිව්වා වගේ වෙළඳපොළ කියන එක නේද දැන් බලන්න මේ කොරෝනා හින්දා අපේ ලෝක වෙළඳපොළ තුල ප්‍රශ්නයක් තියෙනවානේ ලෝක වෙළඳපොළේ ප්‍රශ්නයක් තියෙන ලෝක වෙළඳපොළට දැන් වල නතර වෙලා තියෙන්නේ නේද එතකොට ඒ හා සමානව අපේ ආර්ථිකයට යම් බලපෑම් ඇති වෙලා තියෙනවා ඉතින් මේවා අපිට කතා කරනකොට අපිට ඒවා කතා කරන දේවල් අපිට දැනෙන්න උත් අපිට වැදගත් විෂයන් අපි කරන්න ඕනේ අපිට වැදගත් විෂයන් අපිට කරන්න වෙනවා අපිට අලුත් විදිහට හිතන්න වෙනවා අපිට හැමදේම අලුත් විදිහකට හිතන්න වෙනවා දැන් ඔයාලා කොහොම තාම පොඩි ළමයි වගේ හිටියට පුතේ ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා ඉන්නේ මේ තීර්ණාත්මක වසරකට ඔය ඇවිල්ලා ඉන්නේ මොකද පුතේ කාණ්ඩ විෂයන් වෙන් කරලා තියෙන්නේ 1 2 3 කියලා පුතේ පළවෙනි මේ පළවෙනි කාණ්ඩය තුන්වෙනි කාණ්ඩය ගත්තහම කියන කාණ්ඩ තුනක් තියෙනවානේ 1 2 3 කියලා මේ පළවෙනි කාණ්ඩය තුල කියන ඒවා කෘත්‍රිමය පාඨමාලාවට යන ඒවා. දැන් කොමර්ස් කියන එක අනිත් ඒවා නම් එහෙම නැහැ. නමුත් කොමර්ස් කියලා කියන්නේ ඒක වෘත්තීයමය විෂයක්. දැන් තුන්වෙනි කාණ්ඩයේ IT කියලා කියන්නේ ඒක වෘත්තීයමය විෂයක්. එතකොට මේ ඔය විෂයන් අපිට හදාරීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් කාලයක් ඔය දැන් දෙමළේක මේ පළවෙනි කාණ්ඩේට දාලා ළමයි ඔක තෝරනකොට මේ කොමර්ස් එක තරඟකීමක් සිද්ධ වෙන්න කියන්නේ. ඉතින් මේක මේ කොළඹ ඉසුරුපායේ පවා මේක සාකච්ඡා කරපු ප්‍රතිඵලයක්. ඉතින් පස්සේ තමයි මේ ජනාධිපති ඇවිල්ලා తాවකාලිකව අර කැමිල් එක අයින් කරලා ඒ වෙනුවට අලුත් චක්‍රලේඛයක් නිකුත් කරනවා මේ ඒ රජයේ රැකියාවකට ආවට පස්සේ එතනින් එහාට කොහොමද මේ භාෂාව කියන දෙපළ භාෂාව කියන එක අපි කොහොමද ඒක යොදාගන්නේ කියන්නේ. ඉතින් ඒක අලුත් විදියට එක කියලා කියනවා. ඒකේ සාමාන්‍ය පෙළේ මේක අයින් කරලා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ කැමිල් කරා හෝ නොකරා රජයේ රැකියාවකට ඒක ඕන වෙන්නේ නැහැ. එදාට ඒගොල්ලෝ වෙනම පාඨමාලාවක් විදියට කෝස් එකක් විදියට ඒගොල්ලෝ ඒක වෙනම අරගෙන තියෙනවා. ඒකට පැමිණීම 80%කට වඩා එහා තියෙන්න ඕන කියලා මේකේ පැහැදිලිව කියනවා. ඉතින් ඒ වගේ කියනවා. ඒ නිසා මේ දැන් ඔයගොල්ලෝ කොමර්ස් එක තෝරපු නිසා මම මේ පැහැදිලි කිරීම කරේ. ඒක ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා. මේ යාළුවන්ට පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. ඔයා ගියා වගේ මේ අනිත් අයත් ඒකට යොමු කිරීමක් කරන්න වෙනදනම් අපි සම්මන්ත්‍රණ තියෙන ළමයිට මේ කාණ්ඩ විෂයන් හඳුනා ගැනීමේ තෝරා ගැනීමේදී ඒගොල්ලෝ කොහොමද මේකට අනුගමනය වෙන්න ඕනට අනුගත වෙන්න ඕනේ කියන එකට අපි වෙනදා අපි මේ IT සර්වර් මම අපි ගැන එකතු වෙලා ආරම්භක සම්මන්ත්‍රණයක් තුලින් අපි ඒක පැහැදිලි කිරීමක් කරනවා. නමුත් මේ සැරේ ආරම්භක සම්මන්ත්‍රණ අපි කරන්න හදනකොට තමයි අපේ පාසල් නිවාඩු දුන්නේ. ඒක මේක මේ පැහැදිලි කර ගැනීමට අපිට ක්‍රමයක් තිබුණේ නැහැ. තාමත් ඒක එහෙම තියෙනව නේද? ඊළඟ කාරණය ඔතේ ජනවාරි මාසේ උපකාරක පන්ති පටන් ගන්න අවස්ථාව දෙනවා කියලා මම දැක්ක නිවුස් වලට කියනවා. දැන් ඒකවල ඔයාලා එහෙම තෝරන ඒ කියන්නේ එහෙම උපකාරක පන්ති වලට ගියොත් කියන්නේ අපිට පන්ති පටන් ගන්න අවස්ථාව ලැබුණ ගමන්ම අපි පන්ති මට්ටමින් තමයි අපි ඒකට පන්ති කරගෙන යන්නේ. ඒකෝර අපි මේ ඔන්ලයින් ක්‍රමය ගත්තාම අපි ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අපි කරන්නේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. පන්තියේ ඒකවල මම ප්‍රශ්න පත්‍රයක් දීලා ඔයගොල්ලන්ට ගෙදරදී ලියන්න කියලා ඒක ඔන්ලයින් මගින් පැහැදිලි කරනවා. පාඩම පන්ති මාර්ගයෙන් කරගෙන යනවා. ඊට පස්සේ අඩුපාඩු තියෙනවා පන්ති කරගෙන
කරගෙන ඇවිල්ලා කරනවා. මේ විදිහට අපිට මේක ආවරණය කරගන්න පුළුවන් බලක් දීච්චිය. ඉතින් අපි අපිට මේක කරගෙන යන්න පුළුවන්. මේ විශේෂ ඔයගොල්ලෝ බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි පොඩ්ඩක් අපි යමු මේ 10 වසරේට තියෙන මේ කොමර්ස් එක පොඩ්ඩක් විස්තර කරගමු. ඔතන මේකේ මේ කොමර්ස් එක ගත්තහම මේක කොටස් දෙකක් තියෙනවා. අපි මේකට කියන්නේ කොමර්ස් එක කියලා පොදුවේ කතා කරාට ඔතන මේක ව්‍යාපාර හා ගිණුම් කියලා තියෙනවා. එතකොට මේක කොටස් දෙකක් තියෙනවා. මේක කොටස් දෙකක් තියෙනවා ව්‍යාපාර ගැන අදාළව තියෙනවා. ගිණුම් කරණය ගැන අදාළව තියෙනවා. දැන් ගොඩක් ළමයින්ගේ බයක් තියෙනවා මේ ගිණුම් කරණය. මේකේ ගණන් තියනවාද කියලා. ඔතන මේකේ ගණන් නැහැ. මේ ගිණුම් කරණය කියලා කියන්නේ ගණන් විශ්යක් නෙවෙයි. එහෙම නම් ඉතින් මමත් ගණන් දැනගන්න එපා. නේ? ඉතින් මමත් ගණන් දන්නේ නැහැ. මම දන්නේ කොමර්ස් එක. ඒ නිසා ඔයගොල්ලෝගේ මට ගණිතය මට අවශ්‍ය නැහැ. ඔයා ගණිතය තුළ ලකුණු කොච්චරද අරගෙන ඉන්නේ කියන එක මට අදාළම නැහැ. මට මෙතනදී අදාළ වෙන්නේ ඔතේ පුංචි දේ මොකද්ද? ඔයාට එකතු කරන්න පුළුවන්ද? ඔයාට අඩු කරන්න පුළුවන්ද? ඔයාට එකතු කරන්න පුළුවන් නම් අඩු කරන්න පුළුවන් නම් ඔතේ මට හොඳට මෙති මේ කොමර්ස් එක කරන්න. මොකද මම පදරම දාන දෙයක් මංගාව කියන වැඩවච්චේ මම පන්තියක් කරනකොට මේ කියන්නේ නිග්නි කියලා ගුවේ එයාගේ තාත්තා ડોක්ටර් කෙනෙක්. මෙයා හොඳට වැඩ කරපු ළමයි. ඒ නොවැම්බර් මාසෙ වගේ වෙනකොට ඒ දරුවා මම ළඟට ඇවිල්ලා මට කියනවා සර් මට කොමර්ස් එකේ අවුලක් නැහැ. ඒ සර් මට ගණන් බෑනේ. එයා මට කියනවා යාට පොඩක්වත් ගණන් බෑ කියලා. ඉතින් ඒකේ අවසාන මං කිව්වා ඉතින් එයාට මම කිව්වා දන්න විදියට පොඩ හරි කරගෙන යන්න ඉස්ට් එකක් අපිට කොහොමද ගන්න කියලා. ඉතින් එයා කියනවා මේ එහෙමත් ඉතින් අමාරුයි කියලා. නමුත් ප්‍රතිඵල එනකොට මොකද වුනේ? පුතේ කොමර්ස් වලට ඒ සාමාර්ථය අරගෙන තිබුණා. හැබැයි ගණන් පේ. එයාට ගණන් බෑ කියලා මට කිව්වා. ඉතින් එයා ගණන් ෆේල් වුණා. නමුත් එයා කොමර්ස් වලට ඒ ගත්තා. හැබැයි ඉතින් අර ගණන් ෆේල් වෙච්ච නිසා එයාට උසස් පෙළ කරන්න ඒකට අවස්ථාවක් නැහැ. එහෙනම් අපි ගණිතය කියන එකත් අපි කතා කරනවා. අපි උසස් පෙළ මොනවා කරන්න? ඒ සාමාන්‍ය පෙළ ගණිතය අවශ්‍යයි නේ අනිවාර්ය විෂයක්. නිසා ඒවා අනුපාඩු කියනවා නම් ඒවා හරියට හදාගෙන ඔය හොඳ ඉංග්‍රීසි පන්තියක ගිහලා ඉංග්‍රීසි ගැනම වර්ධනය කරගන්න. ඔය ඉදිරියේදී කියන පොත්පත් ගන්නම විශ්වවිද්‍යාලෙට ගියාම ඊළඟ කාඩට් වලට ගියාම ඊළඟට ඔයගොල්ලෝ අර මම කියවා වගේ මෙහෙ කියනවා මේ විශ්වවිද්‍යාලයක් HNDA කියලා. එනොත්යම පැහැරනවත් එකම දෙකේ කමකට කියන එකක් තියෙනවා මේ හරියේ කියනවා මේ කැම්පස් එක HNDA අවුරුදු 4ක්ම තියෙනවා. ඒකට මේක හැදෑරුවොත් ඔයාට පුළුවන් අර උපාධියට තියෙන නැත්නම් උපාධියට රජයක් විසින් ලබා දෙන රැකියාවක් කියනවාද ඒ රැකියාව දැන් HNDA කරන අයට තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. කාර්ය කරන්න පුළුවන්, ඩබල් AD කරන්න පුළුවන්, බැංකින් කරන්න පුළුවන්. පාඨමාලා විදියට නේ. ඒ නිසා ඔය අතරමං වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතන තියෙනවා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන්නේ. ඒක ව්‍යාපාර කියලා කියනකොට ඔයගොල්ලෝ දන්නවනේ මේ කඩවල් ගැන දන්නවනේ. නේ? අර කඩේ ගිහින් නැද්ද ඔය? නේද? ඔය සමහරට තාත්තට කඩේ යනවා වෙන්න පුළුවන්. නේ? අම්මට කඩේ යනවා වෙන්න පුළුවන්. අයියා කෙනෙක් කියනවා අයියාට කඩේ යනවා වෙන්න පුළුවන්. නේද? එතකොට සමහර විට තමන්ගේ යාළුවට කඩේ යනවා වෙන්න පුළුවන්. නේද? ඔතන අර්ථ දෙකක් තියෙනවානේ. ඒ කඩේ කියලා කියනකොට කඩේ යනවා කියලා කියනකොට අපේ තියෙනවනේ නේද වෙනත් පැත්තක් ඔතන. එක එකට කඩේ යනවා කියනවා නේ. මම එහෙම නෙවෙයි කිව්වේ. අපි කඩේ යනවා.
අපි පොදුවේ මේවට කියමු ව්‍යාපාර කියලා. දැන් පොදුවේ මේවට කියමු ව්‍යාපාර කියලා. දැන් අපි කඩේ කියන එක කියන වචනේ අයින් කරලා ඔතේ අපි එනවා ව්‍යාපාර කියන තැනට. මේ හැම එකක්ම ව්‍යාපාරයක්. ඒතකොට ව්‍යාපාර පොදුවේ අපි ව්‍යාපාර ගැන කතා කරනවා. එහෙනම් අපිට ව්‍යාපාර අධ්‍යයනය කියලා කොටසක් තියෙනවා. ඒ ව්‍යාපාර අධ්‍යයනය කරන්න. මේ ඔය අපි දකින ව්‍යාපාර අපි අධ්‍යයනය කරන්න. ඒ ව්‍යාපාර වර්ග මොනවද? ඒ ව්‍යාපාරවල ස්වභාවය මොකක්ද? ඒවැය තියෙන වාසි මොනවද? අවාසි මොනවද? අන්න ඒ වගේ අපිට මේ ව්‍යාපාරයේ පිළිබඳ අධ්‍යයනය කරන්න තියෙනවා. ඔතන මේ ව්‍යාපාර අධ්‍යයනය කරනකොට මේ ව්‍යාපාර අධ්‍යයනය කරන්න අපිට ව්‍යාපාර තුනක් තියෙනවා. පාඩම් තුනක්. ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් තුනක් තියෙනවා. පළවෙනි එක ව්‍යාපාර පස්වබිම මම ඒකේ ටියුට් එක තමයි ඔය දීලා තියෙන්නේ. බලන්න කොච්චර පොඩි පාඩමක් තියෙන කියලා තමයි. ඒතර ව්‍යාපාර පස්වබිම ගැන කතා කරන්න ඕනේ. ඊළඟ ව්‍යාපාර පරිසරය පිළිබඳ අධ්‍යයනය කරන්න තියෙනවා. ව්‍යාපාර පරිසරය. ඒතර අපිට ආවේනික පරිසරයක් තියෙනවානේ නේ. ඔයාලට ගොඩනැගිච්ච පරිසරයක් තියෙනවා. ඒක ඔයාගේ පරිසරයේ. එහෙනම් ව්‍යාපාර වලට ආවේනික පරිසරයක් කියලා එකක් තියෙනවා. අන්නේ ව්‍යාපාර පරිසරය අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. ඒක දෙවෙනි පාඩම. තුන්වෙනි පාඩම ඒ අනුව අපි කතා කරනවා ව්‍යාපාර වර්ග. මොකද අපි දකින්නවනේ නේද දැන්. දැන් මෙතන අපි කතා කරන කිසිම දෙයක් පරිබාහිර නැහැ. මේ ඔයා දන්න කරුණු තමයි මේ කතා කරන්නේ. ඒතර මේ ව්‍යාපාර ගැන ඔයා දන්නවා. නේද? මේ ව්‍යාපාර අපි ඔයා ගන්න දේ තව ටිකක් අපි රුක්කලා කතා කරනවා. ඉස්සරහින් කරන්නේ. මොකක්ද? දැන් ව්‍යාපාර ගත්තාම ව්‍යාපාර කියනවා තනි පුද්ගල ව්‍යාපාර කියනවා. ඒක පුද්ගලයේ මුදල් යොදවලා ආරම්භ කරන ව්‍යාපාර කියනවා. තනි පුද්ගල ව්‍යාපාර. ඔකේ තව කියනවා මේ යාළු එකතු වෙලා නැත්නම් එක සමාන දැනුමක් කියන කීප කට්ටියක් එකතු වෙලා. එක සමාන දැනුමක් කියනවා. කට්ටිය එකතු වෙලා දැන් ගණකාධිකාරියෝ ගන්න. එහෙම ගණකාධිකාරියෝ ගත්තාම ගණකාධිකාරියෝ කීප දෙනෙක් එකතු වෙලා ඒගොල්ලන්ට පුළුවන් මේ ඔය පොත් බැලීම පිළිබඳව ආදායම් බදු හදන්න ව්‍යාපාරික දේවල් හදලා දෙන්න. අනේ වගේ මේ ඔඩිට් ෆර්ම් පටන් ගන්න පුළුවන්. ඒ වගේ ඒවා ඒ සමාන. දැන් වෛද්‍යවරු ගන්න. දැන් වෛද්‍යවරු ගත්තාම වෛද්‍යවරුන්ට පුළුවන් ඒගොල්ලෝගේ එක කට්ටියක් එකතු වෙන කවුල් ව්‍යාපාරයක් විදියට ව්‍යාපාරයක් පටන් ගන්න. මේ කොහොමද? මතකද නෑ. උතේ ඒගොල්ලෝ දැන් අපිටම දැන් ඔතන ඉන්නවද වෛද්‍යවරු ගත්තාම වෛද්‍ය ඒක කාණ්ඩවලට ඉන්නවනේ නේ. හරි. අපි ගමු මේ ඒ වෛද්‍යවරු කියන ඇස් සම්බන්ධව. නේද? දැන් එහෙම වෛද්‍යවරු ඉන්නවා. ඊළඟ තව ඉන්නවා මේ අපි ගත්තාම මේ ඔය උනේ ඉම්පිරිස්තාවේ වගේ සාමාන්‍යයේ ගන්න. ඒතකොට ඒ සම්බන්ධ වෛද්‍යවරු ඉන්නවා. නේ? ඔයගොල්ලෝ ලෙඩ වලට වෛද්‍යවරු වෙනෙන්නේ ඉන්නවා. අන්න එහෙම වෛද්‍යවරු කණ්ඩායමක් එකතු වෙලා ඒගොල්ලෝ පුළුවන් කවුරු ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න. ඒකෝට ඒගොල්ලෝ පුළුවන් මේ සමසේ මුදල් යොදවලා අපි ඒකට කියමු ප්‍රාග්ධනය කියලා කියනවා මේකට. එතකොට මේ කණ්ඩායම ගත්තම මේ කණ්ඩායම මුදල් යොදවනවා. නැත්නම් ප්‍රාග්ධනය යොදවනවා. යොදවලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. එතකොට අපි ඒවට කියනවා කවුරු ව්‍යාපාරයක් කියලා. එතකොට සමාගම් වගේ දේවල් කියනවා. නේ? ඒ සමාගම් වලට එකතු වෙන්න පුළුවන්. එක්කෙනෙකුට හරි සමාගමක් ආරම්භ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ව්‍යාපාර වර්ග අපි දකිනවා. දැන් අපි තුන්වෙනි පාඩමෙන් කරන්නේ මෙන්න මේ ව්‍යාපාර වර්ග එකිනෙක අපි කතා කරගෙන යනවා. ඒකට සාමාන්‍යයෙන් අපේ ව්‍යාපාර අධ්‍යයනයේ කාලය වෙන් කරලා තියෙනවා.
ජනවාරි මාසේ ගත්තාම මාර්තු මාසෙ වෙනකොට ඉවර වෙන්නේ. දැන් වෙනදා පාසල් වල එහෙම තමයි උනේ. ජනවාරි මාසේ පාසල පටන් ගත්තට පස්සේ අනේ ඒක තමයි විෂයන් අර මේ කාණ්ඩ විෂයන් වලට බෙදන්නේ. දැන් තාම ඔයා මේ කොමර්ස් කරන ළමයෙක්ද පුරවැසි කරන ළමයෙක්ද ජපාන් කරන ළමයෙක්ද කොරියන් කරන ළමයෙක්ද කියන තාම වෙන් වෙලා නැහැ. ඔයා එකක් හොඳට මතක තියාගන්න. ඔයා තාම ඒකට වෙන් වෙලා නැහැ. ඔක ඔයා මේ විෂය හරියටම තේරුවා වෙන්නේ ජනවාරි මාසේ ඔයා පාසලට ගිහිල්ලා අන්න කාණ්ඩ විෂයන් පටන් ගන්නකොට අපිටම කොමර්ස් කාණ්ඩය පටන් ගන්නවා කියලා. දැන් මේ අදාළ ටීචර් ඇවිල්ලා දැන් උගන්වන්න පටන් ගන්නවා. එතකොට ඔයා ඒ කාණ්ඩයට ගිහිල්ලා වාඩි වුණොත් විතරයි ඔයා කොමර්ස් කරන ළමයෙක් බවට පත් වෙන්නේ. තාම ඔයා කොමර්ස් කරන ළමයෙක් නෙවෙයි ඒක. නමුත් ඔයා දැන් කොමර්ස් තෝරගෙන ඉන්නවා හරියට. එතකොට ඔයාලට දිගටම මේ කොමර්ස් එක අදාළගෙන යන්න. ඉතින් එහෙම තව ගොඩාක් අය ඉන්නවා මේ කොමර්ස් කරන්න ආසයි. නමුත් දැන් යා කියනවා මේ ලියලා තියෙන්නේ අර පොර කැලේ තුනක ලියන්න කියලා නේ. ඒක ලියලා තියෙන්නේ එක්ක තැමිල් නැත්නම් පුරවැසි. නමුත් ඒක බාධාවක් නෙවෙයි. ඒ අර පෙළ පොත් එක ගෙන්න ගන්න ළමයින්ගේ විස්තර අරගන්න එහෙම පොඩයක් පිළිගොම වෙන්න පුළුවන්. හරිද? හරි ඒ නිසා එහෙම ගැටලුවක් නැහැ. ඔකේ එතකොට අපිට මාස 3ක කාලයක් තුල අපි මේ පාඩම් තුන අවසන් කරන්න ඕනේ. දැන් මම පළවෙනි පාඩමේ ටියුට් එක ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. මම ජනවාරි මාස වෙනකොට දෙනවා. දෙවෙනි පාඩමටයි තුන්වෙනි පාඩමට අතර ටියුට් එක. ඒතර මේ ව්‍යාපාර අධ්‍යයනය කොටස මේ කියන්නේ. දැන් අපි ඉගෙන ගන්නවා ව්‍යාපාර අධ්‍යයනය කියන එක. ඒකේ මේ ව්‍යාපාර අධ්‍යයනයේ දැන් මගේ ටියුට් එකේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. මම මේ ටියුට් එක හදලා තියෙන පුතේ ප්‍රශ්න පත්‍රය. මම මේ ටියුට් එක නිකන් එහෙන් මෙහෙන් එකතු කරලා හදුවා නෙවෙයි. මම දිගටම ප්‍රශ්න පත්‍ර හදන්නේ පැහැදිලිවම ඔයගොල්ලෝගේ විභාගයට ඒකක් ගන්න පුළුවන් විදිහට තමයි මම නෝට් එක හදලා තියෙන්නේ. දැන් බලන්න මේ ඔයා ටියුට් එක පෙන්නන්නකෝ. දැන් ඔයා ගාව ටියුට් එක තියෙනවා හැම කෙනෙක් ගාවම. ඒකද ඔයගොල්ලෝ මොනවද මාත් එක්ක කතා කරන්න ඕන නම් කතා කරන්නේ. කිසිම ගැටලුවක් නැහැ. හරි. ඒකේ තියෙනවා ව්‍යාපාර පදනම කියලා. නේ? ව්‍යාපාර පදනම. එතකොට මේ ව්‍යාපාර පදනම කියලා කියන්නේ මෙතන අපි කතා කරන්න හදන්නේ මේ ව්‍යාපාර විහිුණ ආකාරය පිළිබඳව. ව්‍යාපාරයක් ගත්තාම ඒ ව්‍යාපාර හැදුනේ කොහොමද? කොහොමද මේ ව්‍යාපාර කියන්නේ මේ මූලික අනිතාලම කියන බේසික් එක කොහෙන්ද ආවේ? අද අපි ව්‍යාපාර පදනම කියන එකෙන් අපි ඒක සාකච්ඡා කරනවා. එතකොට පුතේ මේ ව්‍යාපාර පදනම කොට මේ පළවෙනි පාඩමේ ඔයාලා අනිවාර්යෙන් ප්‍රශ්න ටිකක් අහනවානේ. හරිද? එතකොට මේ අහන ප්‍රශ්න පුතේ මේ ඔයාලට පේනවා මෙතන ව්‍යාපාර යනු කියලා තියෙනවා. ව්‍යාපාර යනු මම එහෙම හදලා තියෙනවා. පුතේ මේ ව්‍යාපාර යනු කියන අදහස් කරන්නේ දැන් එතන ඔයාලම ලියන්න ඉඩක් කියලා තියෙනවා. පේපර් එකේ ප්‍රශ්නේ අහන්නේ වෙන කිසිම දෙයක් අහන්නේ නැහැ. يعني පත්‍රය අහන ප්‍රශ්න නමුත් ඒ අහනකොට ඔයාගේ ප්‍රශ්නයක් අහනවා ව්‍යාපාරය හඳුන්වන්න කියලා. ඒක වෙන දෙයක් අහන්නේ නැහැ කියලා කිව්වේ මම ඒක අදහස් කරේ. දැන් මේ නෝට් එකම මේ මම දැන් ඔය ඔයගොල්ලෝගේ අපේට අතටපත් කරලා තියෙන ඔය පළවෙනි පාඩම එහෙම් පිටින්ම ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් ගත්තහම ඊට කලින් ඔය ගිය අවුරුද්දට කලින් අවුරුදු වල වගේ මේ අහලා තිබුණා මේ සාමාන්‍ය පෙළ ව්‍යාපාරයක් හඳුන්වන්න කියලා. ඒතකොට ව්‍යාපාරයක් හඳුන්වන්න කිව්වම ඒකට ඔයා ලියන්න උත්තරයක් තියෙනවා. අන්නේ උත්තරේ ලියන්න තමයි දැන් ඔයගොල්ලෝ ලෑස්ති වෙන්නේ.
එතකොට ඩිස්ටන්ස් තියෙන හැමතැනකම උදේ මතක තියාගන්න. ඒ ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් අහනකොට ඔයා ලියන්න ඕන උත්තර තමයි එතන තියෙන්නේ. ඔයා ලියන්න ඕන උත්තර තමයි තියෙන්නේ. දැන් වැඩේ පරිලේඛනය නේද? ඔයාගේ පේපර් එකේ පොතේ අහන ප්‍රශ්නය ඕකනම් නේ දැන් ඊට වැඩි තියෙනවා මේ අරමුණු තියෙනවා. නේද? ඊට පස්සේ තියෙනවා මේ අවශ්‍යතා. උවමනා ගැන තියෙනවා. ඒක ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක්. තමයි අවශ්‍යතා උදාහරණ සහිතව හඳුන්වන්න. අයන අවශ්‍යතාවය කියන්නේ මොකක්ද? ඒවට උදාහරණ ටිකක් අපි ලියන්න තියෙනවා. හරි. ඊළඟ උවමනා. දැන් එහා පැත්තේ වගුවක් තියෙනවා. ඒ වගේම මේ පුතේ ඔයාගේ විභාගේ ප්‍රශ්න පත්‍රයේ අහන මේ ප්‍රශ්න මේ තියෙනවා. එන ඔයාට මේ කොමර්ස් එක පාස් කරගන්න බැරි කමක් වෙන්නේ නැහැ. මොකක්ද ඒක කරන්න ඕනේ? පුතේ මේ ඔයා මේ ලියන ටික ඒකට අදාළව ලියන මේ ප්‍රශ්නෙට උත්තරය ඔයා ඒ විදිහටම පාඩම් කරගෙන තියාගත්තා නම් හරියි. මේකේ ෂෝට් නෝට් එකක් වගේ තියෙන්නේ. දැන් මම එක පාඩම ඔයගොල්ලන්ට කියලා දෙනකොට පුතේ ඔයා ඊගාව මේක කටපාඩම් කරගන්නවා. මේ වැඩේ ගොඩාක් ලේසි වෙනවා. දැන් හිතන්නකෝ දැන් මම මේ වෙනකොට 11 වසරේ ළමයි ඉන්නවනේ. පුතේ 11 වසරේ ළමයි ඔයගොල්ලෝ වගේ මේගොල්ලෝ 10ට එනකොට මම මේ පාඩම් ටික කරනකොට මම පන්තියේදී ඒක කටපාඩම් කෙරෙව්වා. ඒ ළමයිට මම කටපාඩම් කෙරෙව්වා. ඉතින් ඒ ළමයි මට දැන් කියනවා ඒක අපිට කටපාඩම් කරවපු නිසා දැන් ව්‍යාපාර අධ්‍යයනය අපිට ගොඩක් ලේසි කියලා. ඉතින් ඔයාලගේ අතින් ඒක වෙනවා නම් ඔයා දෙසැම්බර් මාසෙ තියෙන විභාගෙට ඔයා බය වෙන්න ඕනේ නැහැ. ඔයා ඒක දැන් පාඩම් කරලා තියෙන්නේ. ඒ ප්‍රශ්නපත්‍රයට ඕන ප්‍රශ්නපත්‍රයේ අහනවායයි හැංගෙන උත්තරය ඔයාගාව මේ ටියුට් එක අහලා තියෙනවා. එසම මේකට බය වෙන දෙයක් නැහැ. ඒක මම කියන්නේ දැන් ගොඩාක් වෙලාවට මම දැකලා තියෙනවා මේ ගිය අවුරුද්දේ පවා මේ ළමයි ප්‍රශ්නපත්‍රයේ උත්තර ලියලා ඉතින් ගොඩාක් ළමයි මේ ඔය ටීම් එකේ එහෙම මම ඉන්නකොට මං ගාවට ඇවිල්ලා බහුවර්ණ පේපර් එක දීලා මට කියනවා සර් මෙන්න මේක මේ ගමන් පොඩක් චෙක් කරලා මොනවද හරි මොනවද වැරදි කියලා කියන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ එලික් ගහගෙන ඒකේ අරගෙන එනවා. ඉතින් මම ඒක බලනකොට මම දැක්ක සමහරක් ළමයි ඉතියා 40න් 40ම හරි. 40න් 39 ගත්ත ළමයි ඉන්නවා. මං ගාවින බහුතර ළමයි සංඛ්‍යාව පොතේ බහුවර්ණ පේපර් එකේ 35 සීමාව පනලා ඉන්න කට්ටිය. මට අන්න එතනයි වැඩගත් වෙන්නේ. මම එතෙන්ට ගේන්න ඔයගොල්ලෝ ගේන්න ඕන. පොතේ බහුවර්ණ පේපර් එක ඒ ලකුණු එනකොට අපිට පුළුවන් නම් මේ බහුවර්ණ පේපර් එකට ලකුණු 30 සීමාව පන්නන්න. 30 සීමාව පන්නන්න පුළුවන් නම් පොතේ අපි බය වෙන්න ඕනේ නැහැ. මම එහෙම කිව්වේ අපි හොඳටම ගන්න දෙයක් තමයි අපි කොච්චර මොනවා කිව්වා දෙවෙනි පේපර් එකේදී ඔයගොල්ලෝ මේවා ලියන්න යනකොට සමහරක් දේවල් අමතක කරගෙන ඉන්නවා ලියා ගන්න බැරි වෙනවා අතපසු වීම වෙනවා එතකොට යම් ලකුණු ප්‍රමාණයක් අපිට අහිමි වෙලා යනවා නේ එතකොට ඒ අහිමි වෙලා යන ලකුණු ප්‍රමාණය අපි එකතු කරනවා නම් එකතු කරන්න ඕනේ බහුවර්ණයකින් මොකද අපිට ලකුණු උපරිම අපිට අත්හරින්න පුළුවන් ලකුණු 25යි. අපිට අත්හරින්න පුළුවන් ලකුණු 25යි. මොකද 75 අපිට ඕනේ. ඒ සාමාර්ථයට යන්න. 74 බෑනේ. 74 කියන්නේ ඕනේ B එක. 75 සීමාවට තියාගන්න ලකුණු 25 අපිට උපරිම අපිට අයින් කරන්න වෙන්නේ. ඊට එහා අයින් කරන්න බෑ ඒක. අයින් වුණොත් අපේ ඒ සාමාර්ථ නැති වෙනවා. ඒ නිසා මේ අපිට උපරිම ඒ කියන්නේ අපිට අවශ්‍යයි කියලා ඉගෙනගන්න පුතේ ඔයගොල්ලෝ පුළුවන් කියලා ඉගෙනනවා නම්
ලකුණු 100න් 100 ගන්න මේක බාධාවක් නෙවෙයි. එතන ඒක හොඳට ඔබට තේරුම් ගන්න ඕනේ මේ කොමර්ස් වල පසුබිම ගැන. දැන් පෞද්ගලික අවුරුදු වල මම දන්නවා ගොඩාක් ළමයි මම ගාවින් ඉන්න එක බහුතරය මට සාමාන්‍ය ඇවිල්ලා කියන දේ තමයි සර් පේපර් එක ලේසි කියන්නේ. මම දන්නවා ඒක. අපේ විෂයන් අට ගත්තාම විෂයන් ඒ අටට වඩා කොමර්ස් එක ගොඩක් ලේසි කියන්නේ හේතුව මොකක්ද? උදේ ඕගොල්ලෝගේ විභාගයේ තියෙන හෙට කියන්නකො. කොමර්ස් පේපර් එක තියෙන හෙට. මේක වැදගත්ම දේ තමයි ඔයා අද දන්නවා හෙට පේපර් එකේ යන ප්‍රශ්න. හෙට පේපර් එකේ තියෙන ප්‍රශ්න ඔයා අද වෙනකොට දන්නවා. ඔය අපි ඉගෙන ගන්න ඕනේ නෝට් එකක් නෙවෙයි. නෝට් එකක් ඕනේ අපිට. නමුත් නෝට් එකම නෙවෙයි. අපි පේපර් එකට අපි ඉලක්ක වෙන්න ඕනේ. එහෙනම් ඒ වගේම ළමයිකට ඔයපත් වෙන්න ඕනේ. මොකද ඔයා හිත වෙනකොට කියන එක තියෙන පේපර් එකේ ප්‍රශ්න ටික ඔයා දන්නවා ඒක. ඉතින් මේ පේපර් ගන්න එහෙම එකක්. කොමර්ස් කියලා කියන්නේ එහෙම එකක්. දැන් ගණිතය විද්‍යාවක් ගන්නකො. ඒ වගේ පේපර් එක අතර ගත්තාමනේ අපි දකින්නේ මොනවද ප්‍රශ්න කියන එකනේ. මේක අහලා තියෙන ප්‍රශ්න මොනවද කියන එක අපි දකින්නේ ප්‍රශ්න පත්‍රය අතර ගත්තට පස්සේ. නමුත් ඔයාලට පුළුවන් නම් ප්‍රශ්න පත්‍රයට යන්නේ කලින් ඔයාගෙන් අහන ප්‍රශ්න මොනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඔයා අහස නැද්ද ඒක? දැන් ඔයා අහන්නේ නැද්ද ඉස්කෝලේ ටීචර්ගෙන් මේ පරත් පේපර් එහෙම කියනකොට අනේ ටීචර් මොනවද මේකේ ප්‍රශ්න? ඔය අහනවනේ. ටීචර් කියනවා ඔය ඉගෙන ගත්තා තමයි කියන්නේ. නමුත් ප්‍රශ්න පත්‍රය ගත්තාම ඉගෙන ගත්තු දේ තමයි. නමුත් මේ ඉගෙන ගත්තු දේ අපි ප්‍රායෝගිකව අපි හිතලා කියවට උත්තර ගන්න ඕනේ. ඒක දකින්න නම් පේපර් එක අතර එන්න ඕනේ. මොකද ප්‍රශ්නේ කියලා බලන්න නේ. කොහොමද එහෙම නැහැ. ඔයා දැන් මේ ඉගෙන ගන්න යන කොමර්ස් එක ඒකේ විදියටම කොට ඔයාගේ පේපර් එකේ අහනවා. ඉතින් කොච්චර ලේසිද කොහොමද? එනවා දෙපාරක් හිතන්න ඕනේ මේ කොමර්ස් එක තෝරගන්න. එහෙනම් ඒ ළමයි ඔයා බලන්න පුතේ මේ කොමර්ස් කරපු කිසිම ළමයෙක් මෙච්චර කාලයක මම දැන් මගේ එහෙම ළමයි ෆේල් වෙලා නැහැ මම ගන්න. ෆේල් වෙච්ච ළමයි මම ගන්නෑ. මොකද මම ළමයින්ට ෆේල් වෙන්න දෙන්නේ නැහැ. මම ෆේල් වෙන්න දෙන්නේ නැහැ. විෂය සම්බන්ධව දුර්වල ළමයි ඉන්නවා. ඒකේ දුර්වල වෙලා තියෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. එක්කෝ ඒගොල්ලෝ නොකරනවා මගේ පන්ති වලට සහභාගී වෙන්නේ නැහැ. එහෙම ඒවා තියෙනවා. පන්ති වලට මගේ කොමර්ස් එක පුතේ මේ ඒ සාමාන්‍යය හරියටම ගන්න පුළුවන්. හැබැයි විකටම මගේ පන්තියේ ඉන්න ඕනේ. මගේ පන්තියේ ඉන්නවනම් එතකොට මට තේරෙනවා මෙයාට වරද මම ඔයගොල්ලෝ ළඟටම එනවා. පන්ති කාමරේ තුල ගිහම මම ඔයගොල්ලෝ ළඟටම එනවා. ළඟටම ඇවිල්ලා මම අඩුපාඩු බලනවා. දැන් ඔන්ලයින් වලදී ටිකක් අමාරු ඒ වැඩේ කියන්න. මට ඔයගොල්ලෝ ගාවට එන්න බෑනේ ඉතින් ෆෝන් එකක් අතින් නේද? හරි ඉතින් නේ. ඔකට බෑ. දැන් අපි පන්ති පටන් ගත්තාම මම මේ අද කරපු පාඩම් ටික මම ඔයාලගෙන් අහනවා එතකොට. මම ප්‍රශ්න අහනවා ඒක. ඔයා පාඩම් කරා. ඔයාලා තියෙන පොඩි දෙයක් ඉතින් ඒක ප්‍රශ්න අහනවා කිව්වම බුදුහාමුදුරුවෝ නේද? ඒක හරියට හදන්න එපා ඉතින්. ඉතින් පොඩි දෙයක් මම මේ තියෙන්නේ. ඔයගොල්ලෝ ගොඩාක් පාඩම් කරනවා. ඔයා මට මෙන්න මෙහෙම අවස්ථාවක් දෙන්න. පුතේ ඔයාට පුළුවන් නම් මගේ කොමර්ස් එක වෙනුවෙන් මේ කොමර්ස් එක වෙනුවෙන් ඔයා උපරිම පැයක් මට වෙන් කරන්න සතියකට පාඩම් කරන්න.
ඔයාලා මේ කොමර්ස් එක මම දෙන්න නෝට් එක පාඩම් කරන්න එක පැයක් මට වෙන් කරලා දෙන්න. ඒ හොඳට මට ඇති. මට පැය ඕනේ. ඔයා ඒ පැය අරගෙන කරව පාඩම් ටික ලියපු නෝට් එක ඒ පැය තුල පාඩම් කරන්න. ඔයා අවුරුදු දෙකකම ඒ පැය දෙනවා නම් ඔතන මට අවුරුදු දෙකකම පැයක් ඇති. ගෙදර වැඩවලට. මම වැඩිය මේ ඕගොල්ලන්ට ගෙදර වැඩ දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මගේ හැම දෙයක්ම පුතේ තියෙන්නේ මේ පන්ති කාමරේ තුල. මං ගිනුම් හදනකොට දැන් ගිනුම් වලට යනකොට නේද? ඔකට බුදුම්මෝ කියලා මම හිතේ. ඒ ළමයි බය ඔකටනේ නෑ. පුතේ මම පන්ති පටන් ගන්නකොට මේ 1995 96 වගේ තමයි මම පන්ති පටන් ගත්තේ. හැබැයි ඒ එදා ඉඳලා ගිය අවුරුද්ද අවසාන වෙනකම් පුතේ මට කිසිම ළමයෙක් මං ගාවට ඇවිල්ලා කිව්වේ නෑ. සර් මේ දාන අපිට හදාගන්න බැරි වුණා නේ කියලා. එහෙම කිසිම ළමයෙක් කවදාවත් මට ඇවිල්ලා කියලා නෑ. ඒකට හේතුව පුතේ එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. මම හැම පාඩමකටම දැන් ව්‍යාපාර අධ්‍යයනයේට ඔයගොල්ලෝ ඔය වගේ නිබන්ධනයක් දුන්නා වගේම ඔයගොල්ලන්ට මේ හැම පාඩමකටම මම නිබන්ධනයක් දෙනවා. ඔය වගේම ගිණුම්කරණේ මම වැඩිපුරම මේ පාඩම් වලට අදාළ අභ්‍යාස මගේ නිබන්ධනයේ දානවා. දාලා මම ඔයගොල්ලොත් එක්ක ගාන දෙකක් හදනවා. ගාන දෙකක් හදපුවාම මම දන්නවා ඊට පස්සේ ලොකු කණින් හදනවා. ඊට පස්සේ මම ළඟ තියාගෙන ඔතේ මම ඔයගොල්ලන්ට කියන මේ ටියුබ් එකේ මෙන්න මේ ගාන හදන්න කියලා. අද ඔයගොල්ලෝ මේ ගාන හදන්න මම ඉස්සරහ. ඉතින් ඔයගොල්ලෝ හදන්නේ. මම ළඟට ඇවිල්ලා කොට බලනවා. ඔතේ අඩුපාඩුවක් තියෙනවා මම ළඟට ඇවිල්ලා ඒක කියලා දෙනවා. සාමාන්‍යයෙන් මගේ පන්තියේ ළමයි 100ක් හිටියත් මම ඒ වැඩේ කරනවා. මම හැම ළමයෙක් ගාවටම ගිහිල්ලා මේ ඒ ගානේ මොනවා හරි වැරද්දක් කියනවනම් හැබැයි මම දැකපු දේ තමයි උදේ මම ළමයින්ට වැරදි හදලා දීලා තියෙනවා. හැබැයි වැරදි මේ ගණන් වල නෙවෙයි. අර ගිණුම් වල තියෙනවනේ ගිණුම් පුරුල් කරන්න තියෙනවනේ. අපිට ගිණුම් ආකෘතියක් තියෙනවා. අන්නේ ආකෘතිය මුල් කරනකොට තමයි ළමයින්ගේ ගොඩාක් වැරදි තියෙන්නේ. ඉතින් එතකොට ඔන්ලයින් වලින් උගන්වන්න අමාරුයි ගිණුම් කරන්නේ. ඔන්ලයින් වලින් උගන්වන්න මේ අනුගානේ මේ බේසික් ගිණුම් කරන්නේ බේසික් එකවත් පත්ති කාමරයකින් කරලා තියෙනවා. මූලික කොටස් ටික. ඊට පාඩම් ටික කරගෙන යනකොට දැන් ඒක අවශ්‍ය ළමයින්ට මට ඔන්ලයින් උගන්වන්න පුළුවන්. මොකද ඒකට සිද්ධාන්ත ඔක්කොම ටික හොඳට දාන්න පිළිමක් කියන්නේ මොකක්ද පිළිමක් මුල් කරන්නේ කොහොමද? හරි. ඒකේ වපසරිය ගැන හොඳට ඒගොල්ලෝ දන්නවා. මට කියන්නේ ඒගොල්ලන්ට පාඩම අදාළ ගිණුම් කරනකොට කියලා දෙන්න. 10 වසර ළමයින්ට මම හොඳ වෙලාවට කොරෝනාවට නිවාඩු දෙනකොට ඒ මූලික කොටස් ටික මම ඉවර කරලා තිබුණේ. දැන් මට තියෙන පාඩම් ටික කරගෙන යන්න. ඉතින් ඒකට මම ටියුබ් ටික බාර දෙනවා ඒ හිටපු ආයතන වලට. තමයි ආයතන ටියුබ් එක අරගෙන යනවා අපි ඔන්ලයින් වලින් කරගෙන යනවා. දැන් ඒකට උදක් නැහැ. 10කට උදක් නැහැ 11කට උදක් නැහැ. ඒක ඔයාලට ඔයාලට මේ ඒ අදාළ ගුරුවරයා ළඟම ඉන්න ඕනේ. කෙනෙකුට කියන්න පුළුවන් මේක ඕනේ නැහැ වුණොම රෝල් කර ගන්න කියලා. ඒක එහෙම බෑ. අපි නිවැරදි දේ අපි නිවැරදි විදියටම අපි ඉගෙන ගන්න ඕනේ. හරි දේ හරියට ඉගෙන ගන්න ඕනේ. පොඩ්ඩක්වත් මේක ඇදයක් තියෙන හොඳ නැහැ. ඒකට අපිට ගිණුම් කරන අපිට හරි ලේසියෙන් යන්න පුළුවන්. ඒ සමහර ගොඩක් අය මේ දැන් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ මගේ පන්තිට ආව මේ කොමර්ස් වලට මේ කොමර්ස් කරන්න බෑ කිය දෙමව්පිය බලෙන් කොමර්ස් කරවලා එහෙම ආපු ළමයි හිටියා. හැබැයි දැන් ඒගොල්ලෝ මට කියනවා සර් අපි සයන්ස් මැක්ස් කරන්නේ නැහැ. අපි කොමර්ස් කරන්න කියලා. අපි මැදවත් කියන ළමයි ඔක්කොම ළමයි 40කට හුරු ඉන්නවා ඒ පන්තියේ. හැබැයි ඉන්න ළමයින්ගෙන් මේ එක්කෙනෙක් නැත්තම් දෙන්නයි මැක්ස් සයන්ස් වලට යන බලාගෙන ඉන්නේ. අනිත් ඔක්කොම කොමර්ස් කරනවා. දැන් මගේ 6 එකේ මම දැක්කා මේ ළමයින්ට මම අහපුවාම
ඔයගොල්ලෝ මොනවද මැක්ස් සයන්ස් කරන්න කියලා කියපුවාම ඒගොල්ලෝ ඉතින් hina වෙනවා. මේගොල්ලෝ. ඇයි ඒගොල්ලෝ මේ කොමර්ස් කරන්න ඇත්තේ. ඒකේ මේ 6 එක ළමයින්ට මම කියන්නේ ළමයි උඩරිම 10කට වගේ ප්‍රමාණයක් තමයි මැක්ස් සයන්ස් වලදී ඉන්නේ. අනිත් ඔක්කොම ළමයි ටික ඒගොල්ලෝ කොමර්ස් කරනවා. මේ සැරේ ළමයින්ගේ උසස් පෙළ කොමර්ස් කරන ප්‍රමාණය වැඩි. හැබැයි ඉතින් එතෙන්ට ඉන්නවා ඒක කරා ප්‍රොග්‍රැස් කරපු ළමයි වෙනස් සිස්ටම් කරපු ළමයි අරගොල්ලොත් එක්ක හැප්පෙන්න අමාරුයි. මේගොල්ලෝ කොමර්ස් කරන්නේ නැහැ. මං ගාව ඉන්න ළමයි හොඳටම account එක කරලා තියෙනවා. හොඳටම කරලා තියෙනවා. මම දන්නවා ඒගොල්ලෝ ඒ ගන්නවා. ඉතින් මට ඔයාගේ ඒ සාමාර්ථයට මට වර්ග කියන්න පුළුවන්. මොකද මම පේපර් එක ගැන මට අවබෝධයක් තියෙනවා. කොටිම කියනවා නම් මම ඔතේ මේ හැම අවුරුද්දකම මම හදන මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රය. ඒක හදන මේ සාමාන්‍ය පෙළ ඉලක්ක කරගෙන. මොකද මට ගිය අවුරුද්දේ පේපර් එක දැකපු මට එහෙනම් මේ සැරේ පේපර් එකේ ප්‍රශ්න පත්‍රය කොහොමද හැදෙන්නේ කියලා මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මට අමුතුවෙන් හිතන්න ඕනෙත් නැහැ. මං ගිය අවුරුද්දේමයි ළමයිට කිව්වේ මේ අවුරුද්දේ ඕලෙවල් පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා. මං ගිය අවුරුද්දේ කිව්වේ. දැන් මට මේ අවුරුද්දේ පේපර් එක මම අතට ගත්තොත් උදේ මට පුළුවන් කියන්න මේ ඊළඟ පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා. ඒක ඒ විදිහටම හැදෙනවද? නැත්තම් මොන වගේ ප්‍රශ්න දෙකකට දාන්න? උදේම කියන්න පුළුවන්. මොකද මට ලොකු අත්දැකීමක් තියෙනවා. මම 1994 95 96 වගේ තමයි මම ජයවර්ධන විද්‍යාලයේ මම මේ කොමර්ස් එක පටන් ගත්තා. ඒ කොමර්ස් එක පටන් ගන්නකොට මම ගාව ළමයි මම ගාව නෙවෙයි කොමර්ස් කරගෙන ළමයි ගොඩාක්. උපරිම අන්දාපුරේ ඒ වෙනකොට නගරයේ තුල මම හිතන්නේ පාසල් වල ළමයි 25ක් ඉන්නේ. 25ක් නැත්නම් නෑ. කොමර්ස් 100ට වඩා අඩුයි. එහෙම පැත්තක් තමයි තිබුණේ. මගේ පන්තිවල ළමයි හිටියේ එතකොට තමයි 30ක් 40ක් වගේ තමයි හිටියේ. ඒ කියන්නේ 100ට වඩා අඩුයි. අනිත් ඒවා මේ ගුරුවරුන්ට බෙල්ල කියලා තිබුණා. හැබැයි මං ගාව හිටපේ හැම ළමෙක් මේ ගත්තා. ඒ නිසා අද මම ඉස්කෝලේ ගුරුවරයෙක් නෙවෙයි. ඉතින් මම ඉස්කෝලේ ගුරුවරයෙක් නොවි අද අනුරාධපුරේ කොමර්ස් කරන වැඩිම ළමයි සංඛ්‍යාව තියාගෙන ඉන්නේ මම. වැඩිම ළමයි සංඛ්‍යාව මං ගාවට ඇවිල්ලා තියෙනවා. එහෙම එන්නේ හේතු උනේ කොහොමද මම උගන්වනවා. මම අද මේ පැහැදිලි කිරීම ඔයගොල්ලන්ට මම මේ කරන්නේ අද දවසේ විතරනේ. මම ඊළඟ දවසේ ඉඳලා මට පැහැදිලි කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඒතර අපිට වැඩ කරන්න කාලය අවශ්‍යයි. ඉතින් මම ගෙදරට දෙන්නේ නැහැ. මම හැමදේම ඔයගොල්ලෝගේ පන්ති කාමරය තුල තමයි කරගන්නේ. දැනට ඉතින් ගෙදරට දෙන්න වෙනවනේ නේද? අපි ඔන්ලයින් කරන නිසා. නේ? අපි කොමර්ස් කරන්නේ ඔන්ලයින් වල. ඒ නිසා අපිට ගෙදර වැඩ තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට අලුත් විෂයක් නේ. නේද? ඔයගොල්ලෝ මේවා ප්‍රවෘත්ති යනකොට සමහරක් වෙලාවට නේද? දැන් උදාහරණයක් ගත්තාම මේ බන්දුල ගුණවර්ධන වගේ අය නේ ඒගොල්ලෝ ආර්ථිකය ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ ටීවී එක channel එක මාරු කරලා නේ කතා කරනවා ටීවී ගැන ඊට වඩා එක මොනවද ඒ තේරෙන්නේ නැහැ කියන නේද ඉතින් ඒ කියන ඒවා තේරෙන නම් මොකද වෙන්න ඕන අඳුම ගන්න පොඩ්ඩක් හරියි ඒත් අපේ කොමර්ස් විෂය වැදගත් වෙනවා මේ කොමර්ස් වල කියන හැම දෙයකම හරය පොඩ අංශකට වෙලා තියෙනවා. ඒ ටික අපිට තියෙනවා. අපි මේ විෂය ඉගෙන ඉස්සරහට යන්න ඒත් අපිට ප්‍රවෘත්ති අපිට කියවන්න පුළුවන්. කියනවා තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා වාර්ෂිකව රජයක් ගත්තොත් ඒ රජය ඉදිරිපත් කරන අයවැය වාර්තාව. මම මේ මෑතකදී අයවැය වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ මම අපේ කෙනෙක්ගෙන් අහුවා මේ ඔයා අයවැය වාර්තාව මේ බැලුවද කියලා. එයා කිව්වා නැහැ කියලා. මම නෑ ඇයි කියලා.
එයා කිව්ව එකක් තමයි මට පන්ති කියලා කිව්ව එක. අනිත් එක පන්ති නැති වුණා මම ඒක බලන්නේ නැහැ කිව්ව මට තේරෙන්නේ නැහැ. නමුත් අපිට ඔක තේරුම් ගන්න පුළුවන්. ඔක අපි කොමර්ස් කරපු ළමෙක් නේ. ඒ කියන ඒවා තේරෙන්නේ. ඔක තේරුම් ගන්න පුළුවන්. අඳුම ගානේ සාමාන්‍ය පෙළක හරි අපි මේ කොමර්ස් එක කරන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. ඒක කිව්වම මතක් වුණේ. ඔතේ මේ ඔය ධම්මික පෙරේරා කියලා කියන්නේ අපේ ලංකාවේ ඉන්න ලොකුම කෝටිපතියෙක් නේ. මට ඔය මම ටීම් එකේ ඉන්නකොට ටීම් එකේ මනෝජ් සර් මට ඉන්ටර්නෙට් එකේ තිබිලා මට ධම්මික පෙරේරාගේ වාක්‍යයක් ගෙනලා දුන්නා. මොකක්ද ඒ වාක්‍යය? ධම්මික පෙරේරා එයා කියනවා අදුම තරමේ සාමාන්‍ය පෙළ විභාගයේ දක්වාවත් සෑම සිටුවෙක්ම වාණිජ්‍ය විෂය හැදෑරිය යුතුයි කියනවා. නේද? අදුම තරමේ සාමාන්‍ය පෙළ දක්වාවත් සෑම සිටුවෙක්ම වාණිජ්‍ය විෂය හැදෑරිය යුතුයි කියනවා. මොකද ඒක එයා අත්දැකීමෙන් ගන්න දෙයක් නේ. දැන් ඔය සිංගරා කෙනෙක් ගත්තාම ඒක නේද? ඒ වගේ ඒවා ඊළඟට මේ කම්පැනි ගත්තාම මට කියලා මෑතකදී වැඩසටහනක් කරගෙන ඉන්නවා. ඒකෝට එයා කියනවා එයාට සේල් තියෙනවලු 50000. ඒ 50000 එයා මේ කොරෝනා නිසා එක සේල් එකක්වත් එයා එළියට ගන්න නැතිව. නේද? ඉතින් ඒ වගේ කට්ටිය ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් අපිට ඒ වගේ ව්‍යාපාරිකයන් ඇයි එහෙම කියන්නේ මොකක් හරි හේතුවක් තියෙනවනේ නේ. ඒවා වැදගත් වෙනවා. හරි. ඒකේ මේ අල්පටක් යමු මේ පාඩමට. මම කිව්වා ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය කියලා කොටස් දෙකක් තියෙනවා. ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය. එතකොට ඔයගොල්ලෝ ඔය දෙකම හදාගන්න ඕනේ. එතකොට 10 වසරට පළවෙනි වාරෙට ඔයගොල්ලන්ට ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3ක් තියෙනවා. මම කියවනේ. එක ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පදනම කියලා කියන ව්‍යාපාර පසුබිම, ඊළඟට ව්‍යාපාර පරිසරය, ඊළඟට ව්‍යාපාර සංවිධානය. පාඩම් 3ක් තියෙනවා. මෙන්න මේ පාඩම් 3 කොට අපි පළවෙනි වාරයේ තුරදී අවසන් කරගන්න ඕනේ. දෙවෙනි වාරයේ සහ තුන්වෙනි වාරය එනකොට අපි ඉතින් එහාට අපි ගිණුම් කරන්නට යනවා. ඊළඟ 11 වසරට ගියාට පස්සේ 11 වසරේ පළවෙනි වාරය සඳහා ආයි ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3ක් හම්බ වෙනවා. වෙළඳාම, උපකාරක සේවා, ඊළඟට කළමනාකරණය. ඔය වගේ පාඩම් 3ක් තියෙනවා. දැන් මේ පාඩම් ටික අපි ආවරණය කරන්න ඕනේ. දැන් කොරෝනා කියලා නැහැ අපිට. මම 11 වසර ළමයින්ගේ දැන් පාඩම් ටික මේ සබ්ජෙක්ට් 3 වෙනකොට මගේ පාඩම් ටික ඉවරයි. ඉතින් ප්‍රශ්න පත්‍ර කරනවා. ප්‍රශ්න පත්‍ර කටල 12ක් මම ඒකට ලෑස්ති කරලා කියනවා. ඔයගොල්ලන්ට එහෙමයි අතාරින්නේ. පළාත් ප්‍රශ්න පත්‍ර මම ගෙන්නන ඔයගොල්ලෝ එහෙම ප්‍රශ්න පත්‍ර පොත් හොයාගෙන යන්න අවශ්‍ය නැහැ. මම පළාත් ප්‍රශ්න පත්‍ර මෙහෙට ගෙන්න ගන්නවා. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ප්‍රශ්න පත්‍ර කටල තියෙනවා ඒවා අපි තියාගන්නවා. ඊළඟ අවුරුද්දෙන් අවුරුද්ද එන පත්‍ර තියෙන සාමාන්‍ය ප්‍රතිභාගයට ඒවා මම ඔයගොල්ලන්ට දෙනවා. ඔයගොල්ලෝ ඒවට වේදම් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලා තියෙන එකම එක දෙයයි පොඩි දෙයක් කියන්නේ මොකද්ද? මම දෙන නෝට් එක සතියකට එක පැයක් වෙන් කරලා ඔයගොල්ලෝ පාඩම් ටික කරගෙන යන්න ඕනේ. පැයකට සීමා කරගන්න නැහැ. මට අවුරුදු දෙක තමයි පැය ඇති.
කඩේ අවුරුදු දෙකම මේ පැයක් ඉන්න. ඔයගොල්ලෝ පොඩේ වැඩ කරනවා. හරි අපි යමු මේ ව්‍යාපාර පදනම කියන එක. එතකොට මේ ව්‍යාපාර පදනම නැත්නම් ව්‍යාපාර පසුබිම ගැන කතා කරනකොට අපිට හිතන්න වෙනවා මේ ව්‍යාපාර බිහිවුනේ කොහොමද? මේ ව්‍යාපාර බිහිවීමක් තියෙනවා. එතකොට මේ ව්‍යාපාර බිහිවුනේ කොහොමද? එහෙනම් අපි බලමු මේ ව්‍යාපාර පසුබිම මේ ව්‍යාපාර පදනම කොහොමද ඇති වුනේ කියලා. ඔතේ අපිට පේන දේ තමයි අපි දකින්න දෙයක් තියෙනවානේ. නේ? මොකක්ද අපි දකින්නේ? අපි දකිනවා මේ එදා ඉඳලා අනාදිමත් කාලයක ඉඳලා අද වෙනකොට මේ මිනිසුන්ගේ බුද්ධි වර්ධනයක් තියෙනවානේ. බුද්ධි මට්ටම වල වර්ධනයක් තියෙනවා. එතකොට මේ බුද්ධි මට්ටම වල වර්ධනයත් එක්ක මේ ව්‍යාපාර වර්ධනයක් ඇති වෙන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් මේ ව්‍යාපාර කියන ඒවා. මේ ව්‍යාපාර කියන ඒවා බිහි වුනේ කොහොමද? ව්‍යාපාර බිහි වුනේ කොහොමද? නේ? එතකොට මේ ව්‍යාපාර බිහි වුනේ මේ ඊයේ ඉඳලාද? නෑනේ. එතකොට නැත්තම් අවුරුදු ගිය අවුරුද්දේ ඉඳලාද? ඒත් නෑ. දැන් මේ ව්‍යාපාර බිහුනේ මේ ව්‍යාපාර බිහුනේ කවද්ද කියන එක අපිට හරියටම දින ලකුවාන වලින් කියන්න බෑ. හැබැයි අපිට එහෙම කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මිනිස්යාගේ මේ එයා කාලයක් තිස්සේ ආපු විදිය. ඒවයි යුග පරිවර්තනය නම්. ඒගොල්ලෝගේ යුග පරිවර්තනය අරගෙන. දැන් උදාහරණයකට අපි කියනවානේ අපේ මූලික යුගය මිනිසාගේ මූලික යුගය කවද පටන් ගන්න? අපි ඒක පටන් ගන්නේ කවද්ද කියනකට වඩා අපි යුගය ගැන කතා කරමු. අපි ගන්න දඩයන් යුගය. නේ? මේ තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියනවා. මේකට ගල් යුගය කියලා කියනවා නේ. මෙන්න මේ දඩයන් යුගය තුළ අපි බලන්න ඕනේ මිනිසාගේ ඒ කාලය තුළ මිනිසා ජීවත් වෙච්ච ආකාරය. ඒ මනුස්සයාගේ අවශ්‍යතාවය. මේ මනුස්සයාගේ මේ අවශ්‍යතාවයන් පිළිබඳව අපි පොඩ්ඩක් බලන්න ඕනේ. ඒකත් දැන් මේ දඩයන් යුගය තුළ මිනිසාගේ අවශ්‍යතාවයන් ඉතාමත්ම අඩුයි නේද? ප්‍රධාන කරුණු තුනකට නැත්නම් ප්‍රධාන අවශ්‍යතා තුනකට සීමා වෙනවා. දැන් අද වගේ මේ සංකීර්ණ වමනාවන් එදා ඒගොල්ලොන්ට තිබෙන්නේ නැහැ. ඉතින් මේ දඩයන් යුගය තුල මිනිසා ජීවත් වෙනකොට පුතේයක ප්‍රධානම ආහාරය කියන අවශ්‍යතාවය. මේ අවශ්‍යතාවය තුළ මේ ආහාරය කියන එක එදා දඩයන් යුගය තුළ ඉතින් මිනිස්සුන්ට ආහාරය ඉදිරිය ගත්තොත් ඒගොල්ලෝ මොනවද කෑවේ? රොටි කෑවද? පාන් පිට්ටු බතල බතල කන්නේ නේ. එතකොට ඒගොල්ලෝගේ මූලිකම ආහාරය මොකක් වෙන්නේ නැද්ද? දැන් අපේ නම් මූලික ආහාරය බත්නේ නේද? ඉතින් ඒගොල්ලෝගේ මූලික ආහාරය බත් වෙන්නේ නැද්ද? නෑ නේ. ඒගොල්ලෝගේ මූලිකම ආහාරය බවට පත් වෙන්නේ නැත්තේ මස් මාංශ තමයි ඒගොල්ලෝගේ මූලිකම මේ ආහාරයට අවශ්‍යතාවය. සතෙක් මරා ගන්නවා නේද? ඒ සතා මරාගෙන ඊළඟට උව මස් කරලා තමයි අමුවටම කනවා. යම් ලුගේකනේ අමුවටම ඒ මස් කනවා.
සමහරට මේ ටික අරගෙන තේබනවා වගේ බොන්නත් ඇතිනේ ඈ ඒ වගේ ඉරිසන් සමාජ ක්‍රමයක් මේ අපි මේ කාලෙක අපි දකින්නේ නේද? හැබැයි මේගොල්ලෝ මූලිකවම ආහාරය බවට මස් මාංශ යොදා ගන්නකොට අපි දකිනවා නේද ඒගොල්ලෝ මේ සමහර කරලා තනිවම ඒගොල්ලෝ ජීවත් වෙච්ච කුඩියක් තිබුණා ක්‍රමයක් තිබුණා. ඉතින් ඒගොල්ලෝ තනියම ගිහිල්ලා සතු මරාගෙන අරගෙන එනවා. ඔව් කාලයක් යනකොට මේගොල්ලෝ තනියම මේ වැඩේ කිරීමේ අපහසුතාවය ගොඩනගෙනවා. අනිත් ඊට පස්සේ කණ්ඩායම් හැදෙනවා. අන්න කට්ටියත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා කැලේට ඇතුල් වෙනවා. දැන් තනියම ගියපුවාම එන්නේ මොකද්ද? නේද? ඒ වෙනත් සතුන්ගේ ප්‍රහාර වලට මේගොල්ලෝ ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලෝ උපක්‍රමයක් විදියට මේගොල්ලෝ කට්ටියක් එක්ක එකතු වෙනවා. ඒතර ආරක්ෂාව කියන උපයම කියනවනේ. එහෙම කට්ටියක් එක්ක කැලේට ඇතුල් වෙනවා. දැන් කාන්තා පාර්ශ්වය නම් එදා කරේ මොකක්ද? ඒගොල්ලෝ ඉන්න තැනට වෙලා ඔය අලබතල වගේ දේවල් හොයාගෙන ඒගොල්ලෝ හිටියා. පිළිමි පාර්ශ්ව මොකද කරේ? කැලේට ගිහිල්ලා මස් එකතු කරන්න පටන් ගන්නවා. කියන්නේ පත්තු කරලා මස් ගන්නවා. ඒගොල්ලෝ ගන්න තනියම ගිහිල්ලා මස් එකතු කරනවට වඩා කණ්ඩායමක් එක්ක ගිහිල්ලා එකතු කරන මස් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද කැලේ ඇතුළටම අභ්‍යන්තරයට මේගොල්ලන්ට යන්නේ හැකියාව මේ නිසා ලැබෙන නිසා. නේ? ඒගොල්ලෝ මූලිකම ආහාරය මස් වගේ දේවල් ගන්න පුළුවන්. තවමද? ඒ පළතුරු වර්ග නේ? ඒ ගඩා ගෙඩි වගේ දේවල් ඒවා ඒගොල්ලෝ ආහාරය බවට ගත්තා. ඊළඟට ඒගොල්ලෝගේ තවත් අවශ්‍යතාවයක් තමයි ඇඳුම් පැළඳුම්. දැන් මම අහුවොත් ඔයගොල්ලෝගෙන් එදා මිනිස්යාගේ ඒගොල්ලෝ බාහිර ගත්ත ඇඳුම් පැළඳුම් මොනවද කියලා නේද? එදා ඒගොල්ලෝ මේ ඔය කයිකෝට් එක දැන්නේ ඒගොල්ලෝගේ මූලිකම යුගය තුල සරල ඇඳුම් පැළඳුම්ක් කියන්නේ තිබුණා නේද? එක්කෝ ගස් කොළ වල තියෙන අතු ඇඳුම් වලට පාවිච්චි කරා. ඊළඟට පට්ට වර්ග බාල්කට ගන්නනේ. ඊළඟ සතුන්ගේ හම් පසු කාලිනව ඒගොල්ලෝ බාල්කට අරගන්න ඇති. එතකොට ඒගොල්ලෝගේ ආහාරය මාස් සතුන්ගේ මාස් ඊළඟට ගඩා ගෙඩි වගේ දේවල් ඇඳුම් පැළඳුම් බවට පත් වුණේ මේ කොළාතු ගස්වල කොළාතු ඊළඟට තව ගත්තාම සතුන්ගේ හම් මෙන්න මේ වගේ ඒවා ඒගොල්ලෝගේ ඇඳුම් පැළඳුම් බවට පත් වුණා. දැන් ඒගොල්ලෝගේ ඒකේ නිවාස බවට පත් වුණේ මොනවද? ඒගොල්ලෝ නිවාස තමයි නිවාස ගස් බෙන එහෙම නේද? ගස් වල බෙන පැත්තන් වල ගිහලා ඊට පස්සේ ගස් වල බෙනක් වාගෙන ඒකට දෙන්නලා ඉතින් ඉන්නවා ඊළඟට. මේ ඊළඟට ගල් ගුහා නේ ඒගොල්ලෝ කිව්ව කට්ටු තුනේ ගල් ගුහාවල් තියුණා. ඈ මමයි මගේ කෙනා යටපට අත්තුවේ පොදු පැන්ක දෙවෙනි තට්ටුවේ කෙලි පොඩ්ඩ තුන්වෙනි තට්ටුවට දානවා. ඒ වගේ අවස්ථාවක් තිබුණා. දැන් ඒකෝට ඒගොල්ලෝගේ ප්‍රධාන අවශ්‍යතා තුනයි ඒ කාලේ අපි දැක්කේ ප්‍රධාන අවශ්‍යතා තුනයි. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. නිවාස කියන්නේ දස්වල දෙන්න ඊළඟට කාලයක් යනකොට ඒගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් ගල් ගුහා වලට අවතීර්ණ වෙනවනේ. එහෙමනේ.
මේ දඩයන් යුගය ඔය විදිහට ගත කරද්දී ක්‍රමක්‍රමයෙන් මේ දඩයන් යුගයේ මේගොල්ලෝ අයින් වෙනවා. පරම්පරා කීපයක් ගියාට පස්සේ මේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම් වල වර්ධනයක් වෙන්න පටන් ගන්නවා. බුද්ධි මට්ටම් වර්ධනය. දැන් බලන්න පොඩි ළමයි ගත්තාම ඒගොල්ලන්ට මේ ෆෝන් එක කියන එක ගත්තාම මේ ඒගොල්ලෝ හරි ඉක්මනින් ඒගොල්ලෝ ඒ ෆෝන් එක වැඩවලට යනවා ගේම් කොට යනවා මේ ඒගොල්ලෝ දන්නවා මේ ඒගොල්ලන්ට ඕන කරන ගේම් කොහොමද ඇක්ටිව් කරගන්න ඕන කියලා. මේ ඒගොල්ලෝ ස්වභාවයෙන් ඒ තරම් දැන් ඇවිල්ලා ඉන්නේ. නේද? මම කියන්නේ අන්නේ පරම්පරා කීපයක් ගියට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේගොල්ලෝ මේ මිනිසුන්ගේ දැනුම කෙනෙක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. නේ දැනුම වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒව අත්දැකීමත් එක්කනේ. දැන් මම කියන්නේ මේ අවුරුද්දක් ගියාට පස්සේ ඊළඟට මේ තව යුගයකට ඒගොල්ලෝ පැන කෙලින් එහෙම වෙන්නේ නැහැ. නේද? ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලෝගේ ඒ යුග පරිවර්තනයන් වලට ඒගොල්ලෝ මුහුණ දෙනවා. මුහුණ දීලා ඒවෙන් ලබා ගන්න අත්දැකීම් එක්ක ඊළඟ යුගයට ඒගොල්ලෝ එනවා. අපි ඒකට කියනවා ඉන්දියන් යුගය කියලා. ඉන්දියන් යුගය. ගොවි යුගය කියලා කියනවා. මේ යුගයට අපි කියන ගොවි යුගය කියලා කියනවා. කොට මේ ඉන්දියන් කියලා කියන්නේ කවුද? ඉන්දියන් කියලා කියන්නේ මේ ඔය දැන් හරක් බලන අය මගේ කියනවා ඉන්දියන් කියලා කියනවනේ. අන්න ඒ වගේ වකවානුව ගැන මේ කියන්නේ. හැබැයි මේ දඩයන් යුගයෙන් පස්සේ ගේන වාචි දඩයන් යුගයෙන් පස්සේ මේගොල්ලෝ ඉන්දියන් යුගයට අවතීර්ණ වෙනකොට උතේ මෙහෙම දෙයක් කියනවා. ඒගොල්ලෝගේ නිෂ්පාදන අවධිය ඒගොල්ලෝ මූලිකවම පටන් ගන්න ඉන්දියන් යුගය තුල. නිෂ්පාදන අවධිය. ඒ කියන්නේ වී නිෂ්පාදනය කරන්න පුළුවන් කෙනා වී නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඊළඟට රෙදි නිෂ්පාදනය කරන කෙනා රෙදි නිෂ්පාදනය කරනවා. වලං නිෂ්පාදනය කරන කෙනා වලං නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ මේ ඉන්දියන් යුගය තුළ මේ ක්‍රමක්‍රමයෙන් නිෂ්පාදන අවධියට ඒගොල්ලෝ අවතීර්ණ වෙනවා. නිෂ්පාදන අවධියට ඒගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් එකතු වෙනවා. අපි ඒකට කියනවා ඉන්දියන් යුගය කියලා. ඒක අරගෙන වගේ වී නිෂ්පාදනය කරන කෙනා වී නිෂ්පාදනය කරනවා. ඊළඟට මේ වලං නිෂ්පාදනය කරන කෙනා වලං නිෂ්පාදනය කරනවා. එහෙම ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලෝ නිෂ්පාදන අවධියට එනවා. අපි ඒකට කියනවා ඉන්දියන් යුගය කියලා. ඊළඟට ඉන්දියන් යුගයෙන් පස්සේ උත ඒගොල්ලෝ එනවා ස්වයං පෝෂිත යුගයකට. ස්වයං පෝෂිත යුගය. ඔතේ බෝඩ් එකේ පේනවද? ඔව්. ඔව්. හොඳයි. යාන්තම් උත්තර පිළිගන්න. සම්පූර්ණයි. එතකොට ස්වයං පෝෂිත යුගය. මේ සම්පෝෂිත යුගය කියලා කියන්නේ මේගොල්ලෝ එක් එක්කෙනාට අදාළව ඒගොල්ලෝ එක එක භාග නිෂ්පාදනය කරනවානේ. ඌවනේ වැල්දුට මග නැක්කෝ කිව්වා. ඔතේ මයික් එක උත්තර කරලා හරියද? හැමෝම මයික් එක උත්තර කරන්නේ. අනාගත ප්‍රශ්නයක උත්තර දෙන්න. හරිද? පුතේ එතකොට දැන් ඉන්දියන් යුගයෙන් පස්සේ ඒගොල්ලෝ ස්වයං පෝෂිත යුගයට එනවා. පුතේ මේ ස්වයං පෝෂිත යුගය කියලා කියන්නේ අර වී නිෂ්පාදනය කරන කෙනා වී නිෂ්පාදනය කරනවා. ඒතකොට යාට පුළුවන්කම ලැබෙනවා මේ එයාගේ පාරිභෝජනයේ ඉක්මවන නිෂ්පාදනයක් කරන්න. පාරිභෝජනයේ ඉක්මවන නිෂ්පාදනය. තව ගත්තහම රෙදි නිෂ්පාදනය කරන කෙනා එයාගේ පාරිභෝජනයේ ඉක්මවන නිෂ්පාදනයක් එයා කරනවා. වලං නිෂ්පාදනය කරන කෙනා තේමයි. ඒක කාලයක් යනකොට එකම දේ කිරීම තුළ මොකද වෙන්නේ? ඔතේ යම්කියා කිරින් දිගටම එකම දේ කිරීම තුලින් ඒකවල ලබනවා නිපුණතාවය.
එකම දේ කිරීම තුළින් ඒගොල්ලෝ ලබන නිපුණතාවය. එකම දේ කිරීම තුළින්. දැන් බලන් හදපු කෙනා කාලයක් යනකොට ඉස්සෙල්ලා මෙයා බලන් හදනකොට ඔතේ නිකම්ම නිකන් රවුමට ඒක හදන්න නැතිනේ නේ. මොනවාරි අවශ්‍යතාවයකට අනුව. නමුත් පස්සේ ඔබට කාලයක් යනකොට ඊට පස්සේ ඒකට වැඩ දාන්න පුරුදු වෙන්නේ නේ. දැන් ඔයාලා ගැන හිතන්නකෝ. දැන් ඔයා හැම කෙනෙක්ම පාකඩියක් පදිනවා කියන්නේ නේද? පාකඩියක් පදිනවනේ. පුරුදුයි. නමුත් ඔයා කල්පනා කරන්නේ ඉස්සෙල්ලා ඔයා පාකඩිය කොහොමද පැද්දේ කියලා? සමහරට ඔයා ඉස්සෙල්ලාම පාකඩියක් තාත්තා ගේනකොට ඉස්සෙල්ලාම දැන් ඔයාගේ නම් එහෙම නැතුව ඇති. ඉතින් එහෙමයි. තාත්තා බයිසිකලේ ගේනකොට බයිසිකල ගෙනත් තිබ්බට පස්සේ ඒ ළමයි මොකද කරන්නේ? බයිසිකල් එක අල්ලන ඉස්සෙල්ලා. එහෙමනේ කරන්නේ. ඊට පස්සේ බයිසිකල් එක ටිකක් අදිනකොට අපේ පැත්තට එළ වැටෙනකොට නේද? පොඩි එකා කෑ ගහනවා. අම්මේ අහස කරකට නෝ කියනවා. නේ? අම්මා දුවගෙන ඉන්න කියනවා යකෝ අහසනේ කරගෙන තියෙන බයික් එක උඹේ කරගෙන තියෙන්නේ කියලා. බයික් එක කිලිකලා කියනවා ආයෙත් බයික් එක පැත්ත බලලා ඉන්නේ නැහැ කියලා. නමුත් තාපහු කාලයක් යනකොට ඒ දවසක් යනකොට යා ආපහුට ආසාව කුතුහලයේ කියන ගැටි වෙනවා. ඒ ආපහු ගිහලා බයිසිකල් එක ළඟට යනකොට යා දන්නවා මේක මම මේ පැත්තට ගත්තොත් ඇඟට වැටෙන්න පුළුවන්. අන්න එයා අත්දැකීමෙන් එයා ලබනවා. නේ? ඊළඟ මොකද කරන්නේ? ඒක ටිකක් තල්ලු කරනවා. තල්ලු කරගෙන යනවා ඊළඟට අර පොළට යටින් කකුල දාලා පරිනවා ඊළඟට පොඩ්ඩක් නේ පොළට උඩින් කකුල දාලා පරින පුරුදු වෙනවා. දැන් කොහොමද පදින්නේ? නේද? දැන් කොහොමද පදින්නේ? දැන් බයිසිකල් එකට ගබයි පාපදියක් තිබුණා පාපදියක් ගත්තා නැග්ගා පැද්දනේ යතුරු පැදියක් නම් ස්ටාර්ට් කරා ගියා. දැන් අපි මෙහෙම යනවා කියනවා. දැන් අපි යතුරු පැදියක් ගමු. නැත්නම් පාපදියක් ගැන හිතමු. අපි ඒක පැදන් යනකොට අපි හිතනවාද අන්න අතර හන්දියක් තියෙනවා ඒ හන්දිය මම ස්ලෝ කරන්න ඕනේ. ස්ලෝ කරේ නැත්නම් මම කැලේ බයිසිකල් එක කැලේ ඈ අනතර බල්ලෙක් ඉන්නවා පොඩ්ඩක් බ්‍රේක් කරන්න ඕනේ. මම පොඩ්ඩක් අයින් කරගෙන යන්න ඕනේ. බල්ලෝ ඔහොම හිටපු දෙක බල්ලානේ. අපි එහෙමද බයිසිකල් පදින්නේ? ගත්තපැත්ත. සමහරකට අපි ගමනාන්තයේ පටන් ගන්නට පස්සේ ගමනාන්තයේ අවසාන වෙනකොට අපි ආපු විදියට අපි සමහරකට අපිට මතක නැහැ. මොකද අපි වෙනත් සීලියකටම අපි එරාගෙන ඉන්නේ. මොකද අපි එතන යනවාද? නේද? ඒ මොකක්ද? පොතේ තමයි අපේ නිපුණතාවය. දැන් ඔයාගේ අත්අකුරු ගැන හිතන්නකෝ. ඔයා මුලින්ම අත්අකුරු කොහොමද ලියන්නේ නැද්ද? මම ওই පැත්තේ ඉස්සර පන්ති ගහන ළමයි කියනවා. ඉතලා අදට වඩා එදා හොඳයි. ඇත්ත තමයි. නේද? මුගේ අකුරු දැක්කම. හරි. නමුත් එහෙම නෙවෙයි නේ. ඔයාලා අකුරු ලියන විදිහ වැරද්දක් තිබුණා. දැන් කෙනෙක් ගියා පොඩි ගමකට නොදන්න කමකට වැලියුවා. නමුත් එහෙම ලියන මොකද මේ? ඔයා ක්‍රමක්‍රමයෙන් ඒකට පුහුණු වුණා. ඔයාගේ සිංහල ඒ ටීචර් ඔයා ක්‍රමක්‍රමයෙන් අත්අකුරු වලට ඔයා මුරු කෙරෙව්වා. අකුරු හදලා දුන්නා ඔයාට. අකුරු එකතු කරලා වචන හැදෙව්වා. නේ? ඒ වචන එකතු කරගෙන ඊළඟට පේලි හැදෙව්වා. වාක්‍යයක් හැදෙව්වා. නේද? ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ගුරුවරයා ඡේදයක් කියනකොට ඔයා ඒක ලියන්න පුරුදු වුණා. අද ඔයා එතන නිපුණතාවයක් අත්පත් කරගෙන ඉන්නවා. අපි නෝට් එකක් දෙනකොට ඔයා ඉතාමත්ම වේගෙන් මේ ලස්සන අත්අකුරු වලින් ඔයා ඒ නෝට් එක ලියනවා. උදේ තමයි අපි ව්‍යාපාර අධ්‍යයනය ගැන කතා කරනවා. අපි ඒකට වචනයක් පාවිච්චි කරනවා. අපි ඒකට කියනවා විශේෂීකරණය කියනවා.
විශේෂීකරණය කියලා කියන්නේ පුද්ගලයා ඒ භාණ්ඩය සම්බන්ධයෙන් දක්වන නිපුණතාවය හැකියාව අපි ඒකට කියනවා විශේෂීකරණය කියලා. ඒ පුද්ගලයා ලබන විශේෂීකරණය. දැන් ඔයා කියන්න පුළුවන් මම ගණන් වලට හරි ආසයි. ඒ පුතේ ඔයා ඒක ආසයි කියලා කියන්නේ. ඔයා ආසයි කියලා කියන්නේ ඔයාට ගණන් හදන්න හරි ලේසි. ඔයා ගණන් හදනවා. මොකද කියලා කියන්නේ ඔයා ගණන් හදලා ඔයා පළතුරුක් කරන් තියෙනවා. ඔයා නිපුණතාවය කියන එක අරගෙන තියෙනවා. කියන්නේ විශේෂීකරණය කියන එක ඔයා අරගෙන තියෙනවා. ඒ නිසා ඔයාලට ගණන් ලේසි. හරියට කියන්න පුළුවන්. මම ගණන් වලට ගොඩාක් ආසයි. ඒතර අහනවා ඇයි ඔයා ආස? නෑ ඒ ටීචර් කියලා දෙන කියා කිසිම දෙයක් මට තේරෙන්නේ නෑ. තේරෙන්නේ නිසා මට ගොඩාක් ආසයි. ඒකත් එක්කනේ උඩ තේරෙන්නේ නැත්නම් ඒකත් ඉතින් ලේසි. දැන් තේරුම් ගත්තොත් මේ ගත්ත කෙනා තව ගණන් හොයලා හදන්න ඕනේ නේ. බලන්න. හරි. ඉතින් මොකද අපි ඒකට කියන විශේෂීකරණය. වචනයක් හම්බුනේ. යම් කිසි පුද්ගලයෙක් යම් කිසි කාර්යයක් දිගින් දිගටම කිරීම තුලින් අර එකම දේ කිරීම තුලින් දිගින් දිගටම කිරීම තුලින් ඒ පුද්ගලයා ලබන නිපුණතාව හැකියාව නේද? අන්න අපි ඒකට කියනවා විශේෂීකරණය. ඉතින් ඒ විදිහටම එළියුගේ තුල යම් කිසි දෙයක් ඒකව නිෂ්පාදනය කරගෙන ආවනම් උතේ විශේෂීකරණ ඒකට ලැබුවා. ඒ ලැබීමත් එක්ක ඒගොල්ලෝ බාහිර නිෂ්පාදනය වෙනවත් කරා. කාලයක් යනකොට ඒ අර එළියුගේ කියන එක ඒගොල්ලෝගේ ක්‍රමක්‍රමයෙන් ස්වයංපෝෂිත වෙන්න පටන් ගන්නවා. ස්වයංපෝෂිත වෙනවා. ඊළඟට උදේ මෙන්න මේ ස්වයංපෝෂිත යුගයත් එක්ක ඒගොල්ලෝ අවතීර්ණ වෙනවා. ඔයගොල්ලෝ ඒක අහලා තියෙනවා. භාණ්ඩ උවමාරු ක්‍රමය. භාණ්ඩය ඒගොල්ලෝ උවමාරු කරනවා. උදේ ඒ කියන්නේ දැන් අපි හිතමු ඒ කියන පුද්ගලයෙක් ඉන්නවා. එයා වළං නිෂ්පාදනය කරනවා. B කෙනෙක් ඉන්නවා. එයා රෙදි නිෂ්පාදනය කරනවා. අපිට මෙයා B නිෂ්පාදනය කරන කෙනෙක් කියලා. මෙයා B නිෂ්පාදනය කරනවා. මේ B කෙනෙක් ඉන්නවා රෙදි නිෂ්පාදනය කරනවා. A කෙනෙක් ඉන්නවා B නිෂ්පාදනය කරනවා. දැන් එතකොට මෙයා මේ A කියන නිෂ්පාදකයා ඔතන B නිෂ්පාදනය කරා නම් එයාට ජීවිතේ B වලින්ම ගෙවන්න පුළුවන්ද? බෑනේ. එයාට තවත් අවශ්‍යතා තියෙනවා. රෙදි වල අවශ්‍යතා, බලන් වල අවශ්‍යතා, මේ මස් වල අවශ්‍යතා එහෙම තියෙනවා. දැන් එතකොට මේ ඒ මොකද කරන්නේ? එයාලට දැන් වැඩිපුරක් B තියෙනවා. එයා විශේෂීකරණය වෙලා ඉන්නේ. එයා ස්වයංපෝෂිත යුගයේ තුල එයා භාණ්ඩ මේ ඉලේ යුගයේ තුල එයා මේ නිෂ්පාදනය පටන් ගත්තා. රෙදි නිෂ්පාදනය පටන් ගත්තා. බලන් නිෂ්පාදනය පටන් ගත්තා. එතකොට ඒ තුල එයා ස්වයංපෝෂිත වුණා කියලා කියන්නේ. දැන් මේ ඒ කියන කෙනා මොකද කරන්නේ? B ළඟට ගිහිලා කියනවා B මංගාව වැඩිපුර B කියනවා. මම ඔයාට B දෙන්න. හැබැයි ඔයා මට රෙදි දෙන්න ඕන. දැන් දෙන්නට දෙන්න වැඩේ කැමති. මේ බාණ්ඩේ හොමාරු කරගන්න කැමති. ඒ මොකද කරන්නේ B දෙනවා. B ගෙන් ඒක දෙවි හම්බුනේ. ඔය විදිහට එක් අය භාණ්ඩ හොමාරු කරන්න පටන් ගන්නවා. ඔතේ භාණ්ඩ හොමාරු ක්‍රමයක් කියලා එකක් ඇති වෙනවා. භාණ්ඩ හොමාරු කියේ. ඔකට බාටර් සිස්ටම් කියලා කියනවා. භාණ්ඩ හොමාරු ක්‍රමය.
පුතේ එතකොට මේ විදියට ඉන්න මිනිස්සු නිෂ්පාදකයෝ මේ බාන නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ ඒ කියන්නේ දැන් වළං නිෂ්පාදනය කරනවා කියනවා නේ මස් නිෂ්පාදනය කරනවා ඒවා ඉන්නවනේ ඉතින් මේගොල්ලෝ මොකද කියන්නේ මේගොල්ලෝ මේ ගවතර මේ බාණ්ඩ හොමාරු වෙන පටන් ගන්නවා අන්න තමක් ක්‍රමයෙන් මොකද උනේ බාණ්ඩ හොමාරු ක්‍රමය කියන එක ඇති වෙනවා අපි කියන බාණ්ඩ හොමාරු ක්‍රමය කියන පොතේ මේ බාණ්ඩ හොමාරු ක්‍රමය ගත්තාම කාලයක් යනකොට මේ බාණ්ඩ හොමාරු ක්‍රමෙ විඳ වැටෙන්න පටන් ගන්නවා බාණ්ඩ හොමාරු ක්‍රමෙ විඳ වැටෙන්න පටන් ගන්නවා එන්නේ බාණ්ඩ හොමාරු ක්‍රමෙ විඳ වැටෙනවා කියලා කියන්නේ පොතේ ඉස්තර දැන් අද බලන්න අද අපිට සීනි කිලෝ 1යි කියලා ගන්න පුළුවන් 4 කිලෝ 1යි කියලා ගන්න පුළුවන් ඒ කියන්නේ අපිට මේ භාණ්ඩය වනින්න පුළුවන් මිනුම් ගණනක් තියෙනවානේ මීටර් වලින් හරි සෙන්ටිමීටර වලින් හරි කිලෝ වලින් හරි ග්‍රෑම් වලින් හරි අපිට මේ භාණ්ඩය වනින්න පුළුවන් මිනුම් ගණනක් තියෙනවා නමුත් එදා ඒ මිනිස්සු අතර මිනුම් ගණනක් තිබුණේ නැහැ හරි දැන් එතකොට ඒ කල්පනා කරන මෙන්න මෙහෙම දැන් මිනුම් ගන්න නෑනේ ඒක දැනෙනවා ඒක දැනෙනවා ඉතින් තමන්ට ගියා පාළුවක් එනවා නම් තමන්ට ඒක දැනෙනවනේ ඒ වගේ දැන් ඒ කල්පනා කරනවා මම බීට බී ගොඩාක් දෙනවා අන්නොට දෙනවා ගොඩාක් දෙනවා කියන එක දැනෙනවා හැබැයි බී මට දෙන්නේ පුංචි රෙදි කෑල්ලක් අනුර දැනෙනවා මම බී ගොඩක් දෙනකොට බීට බීගෙන් මට හම්බෙන්නේ රෙදි පුංචි කෑල්ල හම්බෙන්නේ දැන් එතකොට මේ දෙන්න අතර ගැටලුවක් ඇති වෙනවා සමහරවිට ඒ ගිහිල්ලා බීට කියනවා මම ඔබට බී ගොඩක් දෙනවා හැබැයි උඹෙන් මට රෙදි පොඩි කෑල්ලයි හම්බෙන්නේ බී කියනවා දැන් ඔයා දෙන බී වලට හරියට තමයි රෙදි කෑල්ල මම දෙන්නේ. නමුත් මේ මිනුම් ගන්නක් නැහැ. දෙන්නට දෙන්න එහෙම කියලා ගත්තට වැඩක් නැහැ. හරි. මොකද මනින්න පුළුවන් මිනුම් ගන්නක් නැහැ. දෙන්න තරහ වෙනවා. විරසක වෙනවා. ඒ කියනවා මම කොට ඊට පස්සේ බී දෙන්නේ නැහැ. බී කියනවා මට මේ බී ඕනෙත් නැහැ. දෙවි මට ඕනේ මම උඹට දෙන්නෙත් නැහැ ඕනෙත් නැහැ දෙන්නෙත් නැහැ ඕනෙත් නැහැ කියලා කියනවා හැබැයි කාලයක් යනකොට මේ බාණ්ඩ හොමාරු ක්‍රමය ක්‍රමයෙන් මිනිස්සු අතරින් ඒක නිෂ්පාදකයන් අතරින් විලිනකොට පොතේ ඒ අතරට අලුතෙන් කෙනෙක් එකතු වෙනවා අපි එයාට කියනවා මුදල් කියනවා අන්න අතරමැදිය කියනවා උදා කියනවා බලන්න ඔයා කඩේට ගිහිල්ලා ඔයා රුපියල් 200ක් දීලා මුදලාලිට කියනවා මුදලාලි මේ 200 අරගෙන මට 100ක් පොතක් දෙන්නකෝ නැත්නම් රුපියල් 10ක් දීලා කියන නැත්නම් රුපියල් 20ක් දීලා කියන මට මේ කාබන් පැන දෙන්නකෝ ඔයා මුදලාලිට මුදල් කියලා ඒකකයක් දීලා ඔයා මුදලාලිගෙන් භාණ්ඩයක් කියලා දී ගන්න. පුතේ එතන මොකක්ද උනේ? එතන මේ භාණ්ඩයේ අයිතිය වෙනස් වෙනවානේ. භාණ්ඩයේ අයිතිය. දැන් මං ගාව තියෙන මේ white board pan. white board pan තියෙනවා. මම මේ white board pan කඩේකට ගිහිල්ලා මම මුදලාලිට රුපියල් 100ක් දීලා මුදලාලිට කියන මුදලාලි මට white board pan එකක් දෙන්න කියලා. මුදලාලි මගේ රුපියල් 100 අරගෙන මට white board pan දෙනවනේ. දැන් එතකොට මේ white board pan මම අරගෙන යනකොට එක නිෂ්පාදකයෙක් කැවිලා කියනවා මේ white board pan නිෂ්පාදකයෙක් කැවිලා කියනවා මහත්ය පෑන මගේ කියලා. මං කියනවා මේ පිස්සු නටන්නට යන්න කියලා. පිස්සු දෙන්න එපා. මේක මගේ පෑන.
නමුත් එයා කියනවා මේ මම තමයි ඕක හැදුවේ. මම තමයි වයිට් බෝඩ් පෑන් නිෂ්පාදනය කරන්නේ. ඒතර මම කියනවා ඔබ පෑන් නිෂ්පාදනය කරාට මම ඒක කඩේට දීලා සල්ලි දීලා මම මේ පෑන ගත්තා. දැන් මේක අයිති මට. ඔය දැන් මොකද උනේ? අර නිෂ්පාදකයාගේ අයිතිය බාණ්ඩවල අයිතිය දැන් අපි දැනilla තියෙන්නේ. දැන් ඔයා ගාව තියෙන පොත නේ දැන් 100ක් පොතක් තියෙනවා පෑනක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ පෑන දැන් පෑනක් ගන්න ඔයා ලියන පෑන ඒ පෑන දැන් ඔයා කියන්නේ ඔයාගේ කියලා. අපේ නංගි හරි මල්ලි හරි ඇවිල්ලා කියන්න පුළුවන්. ඒ ඔය මගේ පෑන නේද කියලා. ඒතර ඔයා කියනවා ඵලයන් යන්නේ මේක මගේ පෑන. ඔය එහෙම කියනවා. ඇයි ඒක මගේ? මගේ උනේ කොහමද? ඒක ඔයා කඩේට සල්ලි දීලා පෑන ගත්ත නිසා. එහෙම අයිතිය ඒකට අයිතිය මාරු වෙනවා. මෙන්න මේ නිෂ්පාදකයාගේ අයිතිය මාරු වෙනවා නම් ඔතේ අපි ඒකට කියනවා වෙනදාම කියලා. අන්න එහෙනම් බලන්න මේ වෙනදාම කියන එක ඇති උනේ දඩයන් යුගය පහු කරනවා එදේ යුගය වෙනවා එදේ යුගය පහු කරනවා ස්වයංපෝෂිත කියනවා ස්වයංපෝෂිත කිය පහු වෙනකොට බාණ්ඩ හෝමාරු ක්‍රමය නවතිනවා. එහෙනම් මේ වෙනදාම කියන එක බිහිුනේ කොහොමද? ඔතන මේ බාණ්ඩ හෝමාරු ක්‍රමය නිසා. මේ වෙනදාම කියන එක බිහිුනේ බාණ්ඩ හෝමාරු ක්‍රමයත් එක්ක. ඒ බාණ්ඩේ අයිතිය වෙනත් පාර්ශ්වයකට යනවා. දැන් මෙතන මෙයාගේ මේ රෙදි ටික ඒක යනකොට ඒ රෙදි වල අයිතිය ඒක එනවා. දැන් ඒ ගාව තියෙන V ටික B යනකොට එතකොට මේ V වල අයිතිය B දෙනවා. මේ බාණ්ඩ හෝමාරු ක්‍රමයක් එක්ක දුකේ වෙන්නේ බාණ්ඩයේ අයිතිය වෙනස් වෙනවා. මෙන්න මේ අයිතිය වෙනස් වුනේ කොහොමද? බාණ්ඩ හෝමාරු ක්‍රමයක් එක්ක. උදාහරණයේ බහුවර්ණ ප්‍රශ්නවල ඔය ටියුට් එකට එහා පැත්තේ මම දාලා තියෙන බහුවර්ණ ප්‍රශ්න 20ක් 25ක් වගේ. ඒ ඔයාගෙන් අහන ප්‍රශ්නේ තියෙන්නේ. හරි මේ නෝට් එක ලියා ගන්නකොට හරි ඔයාගෙන් මේ අහගෙන ප්‍රශ්න වලට බලමු උත්තර. උදේ එතන ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා මේ වෙනදාම ඇතිවීමට බලපෑම මූලික අවස්ථාව වන්නේ බහුවර්ණ පේපර් කියනවා. වෙනදාම ඇතිවීමට බලපෑම හැකි මූලික අවස්ථාව වන්නේ. එනකොට උත්තර දෙනවා ඉනේරියෝගය, ස්වයංපෝෂිතෝගය, බාණ්ඩ හෝමාරු ක්‍රමය. මුදල් බලන්න. ඒකවල තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වෙනදාම කියන ගැටි වුණා කියලා කියන්නේ මොකක් නිසාද? බාණ්ඩ හෝමාරු ක්‍රමයක්. එතනින් බාණ්ඩ හෝමාරු ක්‍රමය තාවට පස්සේ බාණ්ඩ හෝමාරු ක්‍රමයක් එක වෙනදාම ඇති වෙනකොට ඔක යන්න නව නිෂ්පාදන ඒ කියන්නේ මේ කාර්මික විප්ලවයට ඒකවල කාර්මික විප්ලවය කියලා කියන්නේ කර්මාන්ත අංශය තුළ ඇතිවෙච්ච පිබිදීම. කර්මාන්ත අංශය තුළ ඇතිවෙච්ච පිබිදීම. ඒතර මේ කාර්මික නැත්නම් බාණ්ඩ හෝමාරු ක්‍රමයක් එක්ක කාර්මික විප්ලවයකට එනවා. ඊළඟට තාක්ෂණික යුගයකට එනවා. තොරතුරු තාක්ෂණික යුගයකට. දැන් තොරතුරු තාක්ෂණික යුගය පහු කරලා අපි ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා ඉන්නවා විද්‍යුත් තාක්ෂණික යුගයට. විද්‍යුත් තාක්ෂණික. අද අපි සල්ලි අරන් යන්නේ අපේනේ ඒකට අපි විද්‍යුත් කාඩ් කතා කරන්නේ. එක්ක ATM කාඩ් පත නැත්නම් ණය කාඩ් පත නේ. එහෙම නැත්නම් හර කාඩ් පතක් කියලා එකක් තියෙනවා. ඩෙබිට් කාඩ් එකක්. ඒ වගේ මේ කාඩ් පත අරන් යනවා. දැන් අපි දුර ගමනක් කරනකොට අපි දැන් ඉස්සර නම් එනවනේ නේද? අපේ තාත්තලා ඉස්සර ගමනක් කරනකොට මේ සල්ලි පොලස් එකේ සාක්කුවේ සපත්තු වස්යෙන් අමරක් කොටසක් දෙනවා තියාගෙන කියලා. ඇයි? පිටපොකට් කාලා ඉන්නවද? ඉන්නේ එහෙම ඉන්නවා. දැන් අද එහෙම මොකුත් නැහැ. අද
ගමනට ඕන කරන සල්ලි ටික විතරක් නම් තියා ගන්නවා. අර ATM කාඩ් එක හරි නැත්නම් ණය කාඩ් එක හරි නැත්නම් අර කාඩ් එක හරි ඒවා වෙනම ගන්න තියා ගන්න. එතකොට අපිට මුදල් වලට ලොකු ආරක්ෂාවක් තියෙනවානේ. එතකොට එහෙනම් ඔතන මෙන්න මේ කොහොමද බාහට උවමාරු ක්‍රමයක් එක්ක වෙනදාම ඇති වෙනවා කියන්නේ. එතකොට වෙනදාම එනකොට මේ වෙනදාම අතරමැදිය කියන මුදල් භාවිතය වෙනවා. මුදල් භාවිතයෙන් පස්සේ අන්න අපි එනවා මේ මොනවටද මේ කාර්මික විප්ලවයේ මුදල් භාවිතයෙන් පස්සේ අපි කාර්මික විප්ලවය කියනවා. කාර්මික විප්ලවය කියන්නේ මොකක්ද? නිෂ්පාදන අන්තය තුළ ඇතිවෙච්ච පිළිගැනීම. ඒ කියන්නේ යම් නව සොයා ගැනීම. ඔය නිෂ්පාදනය කියන්නේ ඉස්සර නිෂ්පාදනය කරනකොට බාහන නිෂ්පාදනය කරා කියන්නේ සුළං බලය ඊළඟට වැහි ජලය වගේ දේවල් ඒවා උපයෝග කරගෙන තමයි නිෂ්පාදනය වුනේ. විශේෂම සුළං බලය. හැබැයි කාලයක් යනකොට මේ සුළං බලය කියන එක අයින් කරලා වාෂ්ප බලය කියන එකට ආවා. ඊළඟට වාෂ්ප බලය සොයාගැනීමත් ඒක කියන්නේ විශේෂයෙන් 1990 දී ඩෙනිස් පැපින් කියලා එක්කෙනෙක් මේ වාෂ්ප බලය මූලිකව මතකදා බලනවා. ඊළඟට තෝමස් ෆැවරි කියලා කෙනෙක් තවදුරටත් ඒක දියුණු කරනවා. අවසාන වශයෙන් 1763 දී ජේම්ස් වොට් කියලා කෙනෙක් මේක වාෂ්ප බලය කියන එක සොයාගෙන නිෂ්පාදන ක්‍රියාවලියට එනවා. ඊට පස්සේ නිෂ්පාදන බලයට එනකොට 1831 දී ඔබලා දන්නා මේ මයිකල් පැරඩි විදුලිය සොයා ගැනීමත් එක්ක කර්මාන්තයට විදුලිය එකතු කිරීමක් කරනවා. ඒ අරහා නිෂ්පාදනය තව වේගවත් වෙනවා. නව මුහුණුවරකට අරගන්නවා. ඉතින් මෙන්න මේවා ඒක නව සොයා ගැනීම කියලා කියන්නේ ඒක. නව සොයා ගැනීම එක්ක මේ නිෂ්පාදනය වේගවත් වෙනවා. ඒක අපි කියන කාර්මික විප්ලවය කියනවා. කාර්මික විප්ලවයෙන් පස්සේ අපි දකිනවා තොරතුරු තාක්ෂණික යුගය. ඒ තොරතුරු තාක්ෂණික යුගය අද පහු වෙනවා. එතකොට ඇවිල්ලා තියෙනවා විද්‍යුත් තාක්ෂණික යුගයකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒක මොනවාම මම මේ කියන්නේ නෙමෙයි. එකපාරටම මේවට ආව කියන එක නෙමෙයි මම කිව්වේ. මෙතෙන්ට ඉඳලා මෙතෙන්ට යනකොට සෑහෙන කාලයක් යනවනේ නේ. දැන් ඔයාගේ අම්මා තාත්තා ගන්නකො. ඒ අම්මා තාත්තගේ අම්මා තාත්තා ඉන්නවනේ. ඒ කියන්නේ ඔයාගේ ආච්චි සීයා. එතකොට එහෙම ගත්තාම ඒ වගේ අම්මා තාත්තා කියන්නේ එක પરම්පරාවක්. ඒ කාලවකවානුව තුළ ඒ ඉන්න එක પરම්පරාවක්. ඊළඟට තව પરම්පරාවක් තමයි ඊළඟට ඔයාලා. ඔයාලගෙන් පස්සේ තව එක પરම්පරාවක්. අනිහිමයි. මේ પરම්පරා එහෙම යනකොට ඒගොල්ලෝගේ බුද්ධි මට්ටම් වල වර්ධනයක් ඇති වෙනවා. වෙනස්කම් ඇති වෙනවා. තාක්ෂණික පරිසරයත් එක්ක ඒගොල්ලෝ අනුගත වෙනවා කියන එක මේ කියන්නේ. හරි. ඉතින් මට කියා ගන්න ඕන කරේ ඔතන මේ වෙනදාම කියන එක කොහොමද ඇති වුනේ? වෙනදාම ඇති වුනේ බාණ්ඩ හුවමාරු ක්‍රමයක් එක්ක. බාණ්ඩ හුවමාරු ක්‍රමයක් එක්ක. එහෙනම් බාණ්ඩ හුවමාරු ක්‍රමය නිසා තමයි මේ වෙනදාම ඇති වුනේ. මේ වෙනදාම ජීවු වීමත් එක්ක තමයි අපි ව්‍යාපාර ගැන කතා කරන්නේ. එහෙනම් ව්‍යාපාර ගැන කතා කරනකොට අනිවාර්යයෙන් අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි පුතේ මේ වෙනදාම මේ ව්‍යාපාර පිළිවීමට බලපෑම මූලිකම සාධකයේ විදිහට බලන්න. මොකද මෙන්න මේ බාණ්ඩ හුවමාරු ක්‍රමය. ඔන්නෝගොල්ලෝ මම දැන් කියලා දුන්නා ඉස්ලාම් කොමසර වැදගත්කමක් තියෙනවා. ඒ වැදගත්කම නම් ඔයගොල්ලෝ දැන් පැහැදිලි කරා. පැහැදිලි කරලා මම සෑහෙන දුරට මම පැහැදිලි කරා. ඒක ඊළඟට මම ආව අපේ පාඩමට ව්‍යාපාර අධ්‍යයනයේ මුල්ම පාඩම ව්‍යාපාර පසුබිම. ඒ ව්‍යාපාර පසුබිම ගැන මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. නිර්සාරණ මූලික අවශ්‍යතාවය සහ උවමනත් එක්ක
ඊළඟට ක්‍රමක්‍රමයෙන් මේගොල්ලෝ ගඩයන් රුපිය, ඉන්දියානු රුපිය, ස්වයං පෝෂ් රුපිය පහු කළා. මේගොල්ලෝ බාණ්ඩ බෝමාරු ක්‍රමයට ආවා. ඒ බාණ්ඩ බෝමාරු ක්‍රමය කාර්යයක් කරනකොට බිඳවැටීම ලක් වෙනවා. හරි. හැබැයි බිඳවැටීම ලක් වුණා. ඒ බිඳවැටෙනකොට ඒ අතර දෙනවනේ මුදල් කෙලෙක් කියන්නේ. ඒ අතරට මුදල් කෙලෙක්. එතකොට ඒ අතරට මුදල් කෙලෙක් කෙනෙකුට මොකද මේ අර බාණ්ඩයේ අයිතිය වෙනස් වෙනවා. බාණ්ඩ බෝමාරු ක්‍රමයේ තුල බාණ්ඩයේ අයිතිය වෙනස් වෙනවා. ඒ බාණ්ඩයේ අයිතිය වෙනස් වෙනකොට අන වෙනදාම ඇති වුණා ඊළඟ කාර්මික විද්‍යාලය අර තොරතුරු තාක්ෂණික යුගය විද්‍යුත් තාක්ෂණික යුගය කියලා අපි යුගයකට යුග පරිවර්තන අපි දකිනවා. මොකද අපි මෙතනදී පුතේ වැදගත් වෙන්නේ ඔයාගේ ප්‍රශ්නපත්‍රය අහන්නේ මේ එක්වහන බාණ්ඩ බෝමාරු ක්‍රමයක් බිඳ වැටීමත් එක්ක ඇති වූ අවස්ථාව. ඔයා කියන වෙනදාම. නැත්නම් ඔයාගේ අනිත් පැත්තට අහනවා වෙනදාම ඇතිවීමට බලපෑම මූලික අවස්ථාව වන්නේ මොකක්ද කියලා කිව්වොත් ඒ තමයි මොකද්ද බාණ්ඩ බෝමාරු ක්‍රම. හරිද? පුතේ මේකේ නෝට් එක මම ලබන සතියේ දෙන්නම්. ඔයා මට ඉස්සෙල්ලා කියන්න ඔතන ඉන්නවද කියලා. මේ සිකුරාද මේ 5 7 මොන කතා කරන්නේ කියන්නේ මේ සිකුරාද 5 7 කියන වෙලාව අමාරු කවුරු හරි ඉන්නවා. ඔව් සර්. ඔව් සර්. ඉන්නවා. ඔව් සර්. පුතේ සිකුරාද? නෑ. ඔව් සර්. sorry මේ ගහක් වෙනවා. sorry. සිකුරාද? ඔව් සර්. ඒක 5ට අමාරුද ඔයගොල්ලෝ? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. මට කියන්නකෝ මේ ඔය ඉස්කෝලේ යන මේ දවස්වල නෑ සර්. ඔව් සර්. නෑ සර්. ඔව් සර්. යනවා. ඔව්